නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් බෞද්ධ මධ්‍යස්ථානයේහි විහාරාධිපති කොච්චිකට්ටුවේ අවසරයි පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ විහාරස්ථානයේහි අද දින පැවැත්වෙන පොසොන් සීල භාවනා වැඩසටහනට අදාළව ඒ ධර්ම සාකච්ඡාව සඳහායි හැම කෙනෙක්ම මේ මොහොතේදී සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ ධර්ම සාකච්ඡාවට අදාළව සාකච්ඡාවේ යුතුයි හැඟෙන ප්‍රශ්න කිහිපයක් මේ සාකච්ඡාවට පෙර ආතුවම අප වෙත ලැබෙන්නට සැලැස්සුවා. ඉතින් ඒ ප්‍රශ්න වලට අමතරව ඔබට යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් ඒ සියල්ලක්මත් මෙය සාකච්ඡා කරන්නට අවස්ථාවක් බවට පත් කර ගන්නවා. ඒ නිසා ඔබට හැඟෙන සහ නැගෙන යම් ප්‍රශ්න තිබෙනවා නම් එය මේ වෙලාවේදී විමසන මෙන් කාරුණිකව ඔබ හැම දිනාටම සිහිපත් කරනවා. අපිට අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව සඳහා පළමු ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා. බොහෝ පිරිස් සිතනුයේ සියලු කෙලෙස් දුරු කළ හැක්කේ භාවනාව වැටීමෙන් පමණක් බවයි. නමුත් විවිධ කෙලෙස් විවිධ මට්ටම් වලින් දුරු කළ යුතු බව දසා ඇත. උදාහරණයක් ලෙස දර්ශනයෙන් පහ කළ හැකි කෙලෙස්, සීලයෙන් පහ කළ හැකි කෙලෙස්, භාවනාවෙන් පහ කළ හැකි කෙලෙස් ආදී වශයෙන් මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා. කෙලෙස් ප්‍රහාණය පිළිබඳව අපි විශේෂයෙන් විමසා බලනකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණයක් පිළිබඳව තුන් ආකාරයකට කෙලෙස් ධර්මයන්ගේ දුරු වීමක්, දුරු කිරීමක් පිළිබඳව. ඒ තමයි තදංග ප්‍රහාණ, විස්කම්බන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ කියන කෙලෙස් ප්‍රහාණ විධි තුන. තදංග ප්‍රහාණ කියලා කියන්නේ ඒ අවස්ථානුරූපීව ඒ අවස්ථාවට තමන්ගේ සිතෙහි ඇතිවන කෙලෙස් ධර්මයන් ප්‍රහාණයකට ලක් කිරීම. ඒක తాවකාලිකව ඒ අවස්ථාවට සිදුවන්නක්. එතකොට දැන් හිතට අපි තරහක් ඇතිවන අවස්ථාවකදී ඒ තරහ පිළිබඳව අපි තේරුම් අරගෙන තරහේ ආදීනවය දැකලා ඒ ද්වේෂ සිත යටපත් කිරීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒකට අපි කියනවා තදංග ප්‍රහාණ කියලා. ඒ වගේම පුළුවන්කම තියනවා යම්කිසි කෙනෙකුට මෛත්‍රී ආදී භාවනාවක් වඩලා ඒ පිළිබඳව යම්කිසි උපචාර අර්පණා මට්ටමේ සමාධියක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට සමාධි මට්ටමක් තුළින් ඒ විස්කම්බන වශයෙන් ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහාණයට ලක් වෙනවා. එතකොට විස්කම්බන වශයෙන් ප්‍රහාණයට ලක් කළාම අර තදංග ප්‍රහාණයට වඩා වැඩි කාල සීමාවක් තමන්ගේ හිත ඒ කෙලෙසුන්ගෙන් විනිර්මුක්තව පවතිනවා, කෙලෙසුන්ගෙන් මිදිලා පවතිනවා. තදංග ප්‍රහාණයට ලක් කළාම ඒක බොහොම ටික වෙලාවයි නැවත තමන්ගේ හිත කෙලෙස් වලින් ආවරණයටපත් වෙලා යනවා. එනිසා විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ අර ඊට වඩා සමතමය නිමිත්තක් ආසේවනය කරලා ඒ තුලින් උපදව ගන්න උපචාර අර්පණා මට්ටමේ ධ්‍යාන උපදවා ගැනීම තුළ කෙලෙස් ධර්මයන් යටපත් කිරීමක්. ඒ වගේම භාවනාවෙන් අපිට තවදුරටත් හිත දියුණු කිරීම තුළ විපස්සනා ආදී භාවනා වැඩිම තුළ අපිට පුළුවන්කම තියනවා ඒ කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්නට. සමුච්ඡේද කියලා කියන්නේ මුලින්ම සිඳ දැමීමක් වශයෙන්. එතකොට මුලින්ම සිඳ දැමීම වශයෙන් ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම තුළින් පමණයි නැවත අනුත්පාද විදිහට නැතිනම් නැවත නොහට ගන්න මට්ටමට ඒ කෙලෙස් ධර්මයන් පත්වන්නේ. දැන් අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී මේ තියෙන සංයෝජන ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට ලක් වෙනවා සෝවාන් මාර්ගයේ තුලදී. ඒ නිසා සෝවාන් ඵලස්තයට කිසිම ආකාරයකින් කිසිදු කලෙක මෙබඳු සංයෝජන ධර්මයන්ගේ ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ආකාරයට මේ ස්වરૂපයට උට සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙනවා ඒ කෙලෙස් ධර්මයන් පිළිබඳව. ඊට පස්සේ නිස්සරණ පහාන සහ පටිපස්සද්ධි පහානයි කියලා තවත් ප්‍රහාණ විධි දෙකක් පිළිබඳව
ඒ පලස්තයාට අදාළ ප්‍රහාණයන් පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණ තමයි මේ ශාසනයේ ප්‍රධාන ලෙසම සාකච්ඡා කරන්නේ. ඒකට මේ ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණයන්ගෙදී තදංග විස්කම්බන ප්‍රහාණ තමයි මාර්ගයට පූර්වාංගම බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් දියුණු කරනකොට ඒ ලෝකෝත්තර මාර්ගයේ වඩන්නට පෙර ආතුව කෙනෙකුට කෙලෙස් ධර්මයන් යටපත් කර ගැනීම හඳුන්වනවා අපි ඒ තදංග සහ විස්කම්බන ප්‍රහාණ වශයෙන්. ඒ අවස්ථානුරූපීව හිතට ඇතිවන කෙලෙස් යටපත් කිරීම, ඒ වගේම යම්කිසි සමත නිමිති ආදී ආසේවනය කිරීම තුළින් ඒ කෙලෙස් ධර්මයන් නොහට නැතිනම් ඒ කෙලෙස් ධර්මයන් යටපත් කරලා දැමීම අපි විස්කම්බන ප්‍රහාණ වශයෙන් දක්වනවා. එතකොට මේක හරියට తాවකාලිකයි. ඒ කියන්නේ දැන් බැලුම් බෝලයක් වතුරයට ඔබාගෙන ඉන්නවා වගේ, හුලම් පුරවපු බැලුම් බෝලයක් වතුරයට ඔබාගෙන ඉන්නවා වගේ. මේ බැලුම් බෝලේ වතුරයට ඔබාගෙන ඉන්නකම් අපිට යට තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. අත්හල සැනින් නැවත උඩට ස්මතු වෙනවා, නැවත මතුවෙලා එනවා. අන්න ඒ වගේ තමයි සමුච්ඡේද ප්‍රහාණයක් නොකර අපි අර විස්කම්මන ප්‍රහාණයකට කෙලෙස් ධර්මයන් නතු කිරීම තුළින් සිදුවන කාර්යය. ඒ කියන්නේ අර අපි සමත නිමිත්තක් ආසේවනය කරලා ඒ සමාධිය තිබෙනකන් ඒ කෙලෙස් ධර්මයන් අපිට යටපත් කොට තියන්නට පුළුවන්. හැබැයි අර සමතය අඩු වෙලා යනකොට නැවත කෙලෙස් උද්ගත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ කෙලෙස් ප්‍රහාණයන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කෙලෙස් ප්‍රහාණයන් හඳුනා ගැනීම පිළිබඳව අපි මෙහෙම තේරුම් ගත්තත් මේ ප්‍රශ්නයට අනුයාතව අපි කල්පනා කරලා බැලුවොත් මෙතනදී විශේෂයෙන්ම අදහස් කොට පවතින්නේ මේ දර්ශනයෙන් පහ කළ හැකි කෙලෙස්, සීලයෙන් පහ කළ හැකි කෙලෙස්, භාවනාවෙන් පහ කළ හැකි කෙලෙස් කියලා මේ දක්වා තිබෙන ස්වરૂපය අනුව මේ සබ්බාසව සූත්‍රය තුළ විග්‍රහ වන එක් ආශ්‍රව ප්‍රහාණ විධි, එහෙම නැතිනම් ආශ්‍රව ප්‍රහාණය කළ යුතු තැන් පිළිබඳව තියෙන විග්‍රහයට අනුරූපීව විමසූ ප්‍රශ්නයක් ලෙස දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයේ යම් නිවැරදි කිරීමක් විදිහට තමයි කෙලෙස් ප්‍රහාණය කිරීම අර සිද්ධ වන්නේ අර තුන් ආකාරයකට. එතකොට අපි සීලය තුළ තදංග වශයෙන් කෙලෙස් ධර්මයන් දුරු කරනවා. සමාධිය තුළින් විස්කම්බන වශයෙන් කෙලෙස් ධර්මයන් දුරු කරනවා. ප්‍රඥාව තුළින් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් දුරු කරනවා. ඒ විදිහට තමයි කෙලෙස් ප්‍රහාණය පිළිබඳව කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ තුලදී අපිට දේශනා කරනවා සබ්බාසව සංවර පරයායන් වූ භික්ඛවේ දේසිස්සාමි කියලා සියලු ආශ්‍රව සංවර පර්යායක් ඔබලට දේශනා කරමි කියලා අපිට දේශනා කරනවා. ආශ්‍රව කොටසක් තියෙනවා, දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. ඒ වගේම සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. අදිවාස පටිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. ඒ වගේම අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසක් තිබෙනවා. විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසක් තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ ආශ්‍රව දුරු කිරීම පිළිබඳව, ආශ්‍රව ප්‍රහාණය කිරීම පිළිබඳව අපට දේශනා කළා. එතකොට ඒ තැනට අනුරූපීව අපි තේරුම් ගත යුතුයි මේ ආශ්‍රව ප්‍රහාණය කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ කුමන අර්ථයකින්ද කියලා. දැන් කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියලා ආශ්‍රව හතරක් ලෙස අපි හඳුනා ගනු ලබනවා. එතකොට ආශ්‍රව කියලා කියන්නේ මෙන්න මේ හතරට. එතකොට දැන් දර්ශනයෙන් පහ කළ යුතුයි කියලා කියන්නේ ආශ්‍රව අපි ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශන සංඛ්‍යාත දෙකකින්, ඒ කියන්නේ අපි හිතේ වඩන විපස්සනාදී යම් නුවණක් තුළ දර්ශන භූමියටපත් වෙනකොට අපි දුරු කරගන්න ආශ්‍රව ටිකක් තියෙනවා. ආශ්‍රව කියලා කියන්නේ අපි හිතේ ඇති කරගත්ත බොහෝ කල් සිට පුරුදු කළ, බොහෝ කල් සිට පැවතුණු කෙලෙස්. සක්කාය දිට්ඨිය කියන එක ස්කන්ධයන් පිළිබඳව තියෙන ආත්මමය සංකල්පය අපි බොහෝ කල් සිට පවත්වන දෙයක්. එතකොට මෙන්න මේ බොහෝ කල් සිට පවතින කෙලෙසයක් කියන මේ සක්කාය දිට්ඨිය නැමැති ආශ්‍රව ධර්මය අපිට දුරු කරන්නට වෙන්නේ දර්ශනයෙන්. ලෝකෝත්තර දර්ශනය දියුණු කළා තමයි ඒක දුරු කරන්නට වෙන්නේ. අන්න ඒ බඳු දේවල් වලට කියනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙසයක් කියලා. ඒ වගේම අපි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු දේවල් තියෙනවා. එතකොට ඒ සති සංවර ආදී සංවර විනය තුල, සංවර වීම තුල
අපිට ප්‍රහාණය කළ යුතු දේවල් තියෙනවා. ඒ වගේම අපි පරිවර්ජන ආදී කිරීම තුළ ජීවිතේ දුරු කිරීම තුළින් අපි ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියෙනවා. මෙබඳු ආකාරයන්ගෙන් අපිට ඒ ආශ්‍රව ධර්මතාවයන් නූපදින තත්වයට ඒ පරිසරයේ මගහැර ගන්නට අවශ්‍ය කාරණා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ ආශ්‍රව ධර්මයන් දුරු කර ගැනීම කියන කාරණාවට අනුරූපීව නම් සබ්බාසව සූත්‍රය සාකච්ඡා කරන්නට. එතකොට සබ්බාසව සූත්‍රය අපි සාකච්ඡා කරන්නට ගියොත් කෙටි වේලාවක් තුල ඒ සාකච්ඡාව අවසන් කරන්නට අපිට ලැබෙන්නේ නැහැ. ඒක ඊටාම දීර්ඝ සූත්‍රයක්. ඒ වගේම අපිට පැය ගණනක් මුළුල්ලේහි ඒ සූත්‍රය වෙනම සාකච්ඡා කරන්නට සිද්ධ වෙන නිසා. එනිසා සමස්තයක් ලෙස ඔබට දැනගන්නට අවශ්‍ය වුණේ කෙලෙස් ප්‍රහාණය කිරීම නම් සීලය තුළින් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා. සමාධිය තුළින් විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඒ වගේම ප්‍රඥාව තුළින් ඥාන දර්ශනය තුළින් සමුච්ඡේද වශයෙන් මුළුමනින්ම කෙලෙස් ප්‍රහාණය වීම සිද්ධ වෙනවා. මේ ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණය තමයි අපි හඳුනාගත යුතු වෙන්නේ. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නයක් යමු වෙලා තියෙනවා. කුසල් හෝ අකුසල් කිරීමෙන් සසර ගමන දික්වන බවත් කරන ලද කුසලයේ මෙනෙහි කිරීමෙන් තව තවත් ඒ වර්ධනය වන බවත් දේශනාවන්හි අසා ඇත. මේ අප විසින් නොකල යුත්තක්ද එසේනම් සසර ගමන දික් නොවන පරිදි නිර්වාණය අරමුණු කර කුසල් දහම් කළ යුතුද කියලා මේ පැහැදිලි කර දෙන්නට කියලා. දැන් කුසලය අකුසලය පින පව මේ ආදී දේවල් පිළිබඳව යම් යම් මතවාද යම් යම් සංවාදයන් සමාජය තුළ බොහෝ දවසක සිට පවතිනවා. පිනතුනි පින කුසලය කියලා කියන්නේ දැන් කුසල් සිත් කොහෙවත් පින් සිත් කොහෙවත් ඇත්තේ නැහැ. තියෙන්නේ කුසල් සිත් කාමාවචර කුසල චිත්ත තමයි අභිධර්මයේ තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. පින් සිත් කියලා જાතියක් කොතනකදීවත් දේශනා කළා නැහැ. ඉතින් සිතක් නැතිව කර්මයක් තියෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒවලට කියන්නේ කුසල ධර්ම කියලා. පොදුවේ සියල්ලටම කියනවා කුසල ධර්ම. එතකොට මේ කුසල ධර්ම කියන වචනයෙන් හඳුන්වන්නේ කාමාවචර කුසල ධර්ම. එතකොට මේ කාමාවචර කුසල ධර්ම සිදු කිරීමෙන් නැතිනම් අපි සාමාන්‍ය වචනයෙන් ව්‍යවහාර කරනවා පින කියලා. ඒ පින කිරීමෙන් සසර දික් වෙනවා කියලා ඇතැම් දේශකයෝ වර්ධවාගෙන කරුණු පැහැදිලි කරනවා. නමුත් කොයිම අවස්ථාවකදීවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ පින් කරන්නට එපා කියලා. මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුඛස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානම් කියලා මහණෙනි මේ පිනට බයවන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම යතහාපි පුප්පරාසිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං කියලා අර මල් කරුවෙක් නොඑක් මල් අරගෙන දියුණුවටපත් වෙනවා වගේ මොනොඑක් මල් මාලා ආදී සකස් කරනවා වගේ නුවණැති පුද්ගලයා විසින් ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං බොහෝ වූ කුසල ධර්මයන් කළ යුතුයි කියලා දේශනා කරනවා. එනිසා කුසල් කියන එක කුසලස්ස උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කුසල ධර්මයන් අපි අප්‍රමාදීව ජීවිතේට ඇති කරගත යුතුයි. කුසල ධර්මයන් අප්‍රමාදීව අපි සම්පාදනය කරගත යුතුයි. ඒකයි කුසලස්ස උපසම්පදා කියලාත් අපිට දේශනා කළේ. එනිසා කුසල ධර්ම කියන්නේ නරක දේවල් නෙමෙයි. ඒ වගේම සසර ගමන දික් වෙනවා කියලා අපිට එකහෙලා කියලා ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කුසල ධර්මයන් කිරීම තුළ සසර දික් වෙනවා කියලා අපිට එකහෙලා ප්‍රතික්ෂේප කරලා දාන්න බෑ. ඒකට හේතුව තමයි දැන් අද ඔබ මනුස්ස ජීවිතයක් ලබා ගත්තේ ඒ කාමාවචර කුසලයේ විපාකයක් නිසා. අද ඔබට ඒ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන කුසල විපාකයක් නිසා. සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඔබට කුසල විපාකයක් නිසා. ඊට නැඹුරු මනසක්, කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඔබට ලැබෙන්නේ කුසල විපාකයක් නිසා. නිවන් දකින්නට අවශ්‍ය සියලුම ප්‍රත්‍ය නැතිනම් නිවන් දකින්නට අවශ්‍ය බාහිර දේවල් ටික ඔක්කොම සම්පූර්ණ වෙන්නේ ඔබ කරන ලද ලෝකෝත්තර කුසල් නිසා නෙවෙයි ලෞකික කුසල ධර්ම නිසා. ඒ කියන්නේ අද දන් දෙනවා, සිල් රකින්නවා මේ ආදී දේවල් කරන නිසා තමයි ඔබට උපභෝග පරිභෝග වස්තු සම්පත් ඇතිව මේ ගමන පහසුවෙන් යන්නට අවශ්‍ය දේවල් ඔබට සැලසිලා තියෙන්නේ.
එනිසා එය දක්නා බුදුරජාණන් වහන්සේ කිසිම ආකාරයකින් කාටවත් මේක සීමා කළේ නැහැ. කුසලය කියන දේ සීමා කළේ නැහැ. පින කියන දේ සීමා කළේ නැහැ. ඒ පින තුල අප්‍රමාදී වන්නට කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් පිනෙහි තියෙන වැදගත්කම, කුසලයේහි තියෙන වැදගත්කම දේශනා කළා. ඒක කරන්නට බය වෙන්න එපා කියලා සිවණක් පිරිසට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. එනිසා අපි පින සහ කුසලය කියන මේ දෙයට බය විය යුතු නැහැ. මේ දේ තුල අපි අප්‍රමාදීව හැසිරිය යුතු වෙනවා. එතකොට දැන් සසර ගමන දික් වෙනවා කියලා අපි අදහස් කරන එකෙන් අදහස් කරන්නේ අපි කර්ම බීජ සකස් කරන එක නම් කුසල කුසල ආදී කර්ම බීජ සකස් කරන එකම නම් ඔබ අද ඔය මට්ටමේදී පින්දහම් නොකළ නැතිනම් කුසල ධර්ම නොකොට සාමාන්‍ය මට්ටමේ හිටියත් ඔබ සසර ගමන දික් කරගන්නට අවශ්‍ය ඒ කර්මාභි සංස්කාර රැස් කරගන්නවා. ඒක නිරන්තරයෙන්ම ඔබ සිද්ධ කරගන්න දෙයක්. දැන් බාහිර ඇති බවට ඔබ නැවත නැවත ඔය සකස් කරගන්න භවයේ නිසා නැතිනම් ලෝකයේ තුල අරමුණු ඇති බවට නැවත නැවත ග්‍රහණය කරගෙන ලෝකෙට නැඹුරු වෙලා ඔබ කුසල කුසල චේතනා ඇති කරගන්නවානේ. කුසල් කෙසේ වෙතත් අපිට කුසලයේ නොකර හිටියයි කියමුකෝ කුසල් නැති වුණත් අකුසල් ඇති වෙනවා. උපේක්ෂාව කියන එක අවිජ්ජානුසයෙන් අනුසය වෙන දෙයක්. ඔබ ඒ අරමුණු ගැන ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව හිටියා. ඔබේ අරමුණු තුල ඇලුනොත් එතන රාගානුසය තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ අරමුණු වල ඔබට සසර ඔබව අරගෙන යන්න පුළුවන් බීජ ඔබ හැම මොහොතකදීම සකස් කරනවා. ඒ කර්මාභි සංස්කාර හැම මොහොතකම ඔබ සකස් කරනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකෝත්තර මාර්ගයක් උපදවගෙන ලෝකෝත්තර ඵලයකටපත් වෙන කම්ම අපිට ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අද අපිට පුළුවන් පින් නොකර ඉන්න. හැබැයි පින් නොකර ඉන්නවා කුසල් නොකර ඉන්නවා කියන එක දෘෂ්ටියක්. ඒක අකුසලයක්. අකුසලයක් කියලා කියන්නේ දිට්ඨිගත බව. එතකොට ඒ පින් කිරීම නොකළ යුතු දෙයක් කියලා අපි වැරදි විදිහට අරගෙන අපි අද අකුසල් සමාදානයකිනුත් ඉඳගෙන ලෝකයේ තුල නිමිති අනුනිමිති අනුව හැසිරෙමින් අපි උපදින්නට ප්‍රතිසන්දි පිණිස අපිව යන්නට පුළුවන් කර්ම නැවත නැවත සකස් කරනවා නම් ඒ කර්ම සකස් කිරීම තුල පින්නතුනේ සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දිය හිස් නොවි නැවත තව තැනකට උපදින්නට වීම. ඒ උපදිනකොට ඔබ මේ ජීවිතයේදී කුසල ධර්මයන් සිද්ධ කරගෙනත් නැහැ. එතකොට ඒ වෙනුවට ඔබ වැඩිපුර රැස් කරගෙන තියෙන අකුසල ධර්මයන්. එතකොට ඒක හොඳ තැනකට පත්වන්නට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි දේශකෙක් හෝ යම්කිසි කෙනෙක් එබඳු කරුණක් කියනවා නම් ඒක බුදුදහම හෝ බුද්ධානුශාසනය නෙමෙයි. ගොඩක් වෙලාවට ඔක වරද්ද ගන්නේ පුඤ්ඤ පාප පහීනස නත්ති ජාගරතෝ භයං කියලා මේ පින්පව් දෙකම දුරු කරපු කෙනාට නිදිවැරීමක් හෝ බයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැනක් තියෙනවා. අන්න ඒ බඳු තැන් අරගෙන හිතනවා මාර්ගය තුලදී පින් දුරු කරන්නට ඕනේ කියලා. ඔතන තමයි වරද්ද ගන්නේ. දැන් පුඤ්ඤ පාප පහීනස්ස පුඤ්ඤ පාප පහීනස්ස පුණ්‍ය සහ පාප නැතිනම් පින් සහ පව් ප්‍රහීන වූවහුට නත්ති ජාගරතෝ භයං නිදිවැරීමක් හෝ බියවීමට කාරණාවක් නැහැ කියලා දේශනා කළ දේශනාවකුයි තියෙන්නේ. එතකොට ඒ දුරු කළ ඔහුට දුරු කරපු තැනත්තට ඒ කියන්නේ ඒක මාර්ගය තුර දුරු කළ යුතුයි කිව්වා නෙමෙයි. ඒක දුරු වුණ කෙනාට. එතකොට ඒ කුසල ධර්ම අකුසල ධර්ම කරන්නට තියෙන හේතුව දුරු වුණ කෙනාට කියලා එතනදි කියන්නේ. ඒ කියන්නේ මාර්ගයෙන් කුසලයේ දුරු කළ යුතුයි කියන එක නෙමෙයි. මේ කියන්නේ අපිට යම්කිසි මගක තියෙන ලක්ෂණ මග වැඩිවීමක් තුළ ලබාගත් ප්‍රතිඵලයේ තියෙන ලක්ෂණයක් ගැන. ඒක මාර්ගයේහි නොදැක්ක යුතුයි අපි. ඒ කියන්නේ දැන් පුඤ්ඤ පාප පහීනස්ස කියලා කියනකොට මේ පින්පව් දුරුණ කෙනා කියලා කියන්නේ මාර්ග ඵලයකටපත් වෙච්ච කෙනා. දැන් හිතන්නකෝ අපි අනුරාධපුරේ ඉඳලා ලංකාවේ අනුරාධපුරේ ඉඳලා කොළඹ යන්න පිටත් වුණොත් එහෙම අපි කොළඹ කියන එක පාර දිගේ දකිනවා නම් වැරදිනේ. අනුරාධපුරේ ඉඳලා කොළඹට යන පාර දිගේ කොළඹ තියනවා කියලා හිතනවා නම් වැරදි. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ කියන තැන තියෙන ඒ මානසික ලක්ෂණ ටික කුසල හේතු අකුසල හේතු දුරු වුණා කියන එක අපි දකිනවා නම් මාර්ගය තුල අද කරන්නට තියෙනෙත් ඒක කියලා හිතනවා නම් ඒක වැරදි. ඒක හරියට කොළඹට පිටත් වෙනකොට අපි කොළඹ පාර දිගේ දකිනවා වගේ
අඥාන ක්‍රියාවක් තමයි ඒක. ඒ නිසා පින්පව් අද දුරු කළ යුත්තේ නැහැ. අපිට අකුසල ධර්මයන් නැතිනම් පාප ධර්මයන් පමණක් දුරු කළ යුතුයි. එතනදී පුණ්‍ය ධර්මයන් අපි ජීවිතේ හැසිරිය යුතුයි. හැබැයි කුසල ධර්මයන් සිද්ධ කරන ගමන් මොකද්ද කරන්නට ඕනේ? ඒ පුඤ්ඤාභි සංස්කාරාදී සංස්කාරයට තියෙන හේතුව දුරු කළ යුතුයි. ලෝකයේ තුල ඇස රූපාදී ධර්මයන්ගේ නොදන්නා අවිද්‍යාව නිසා ඒ පැතිවල ඒ ආයතනවල නිමිති ඉතුරු කරනවා නම් අන්නේ මෝඩකම අන්නේ අවිද්‍යාව අපි දුරු කළ යුතු වෙනවා. අන්න එතකොට මේ අවිද්‍යාව මේ මෝඩකම දුරු කළොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අර පින් කරන්න තියෙන හේතුවත් පව් කරන්න තියෙන හේතුවත් දෙකම දුරු කළා තියෙන්නේ. එතකොට මේ දෙක දුරු කරගත්ත කෙනාට ලෝකෙ බියවීමට දෙයක් ඇත්තේ නැහැ, නිදිවැරීමක් නැහැ. මොකද එයා කළ කිස නිම කළ කෙනෙක්. ඒ කියන්නේ කරන්න තියෙන සියල්ල කරලා ඉවරයි දැන්. එතකොට ඒක අද මාර්ගයේ ඉන්න කෙනෙකුට ආදේශ කිරීම වැරදි. ඒ නිසා මාර්ගය තුල ජීවත් වෙන, මාර්ගයක් වඩන ඔබ ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම කුසල ධර්මයන් සිද්ධ කරන්න. ඒ වගේම ඒ සියලු කුසල අකුසල ධර්මයන්ට මුල් වන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය නොදන්නා මෝඩකම දුරු කරගන්නට හැම වෙලාවකදීම විදර්ශනාව වඩන්න. එතකොට ලෞකික පින්කම් කරන ගමන් අර නිර්වාණය ඉලක්කගත කරගෙන ඔබ විපස්සනාදී භාවනාවන් කරනකොට අපි වැරදි තැනකට පත්වන්නේ නැහැ. එතකොට ලෞකික කුසල සම්පත්තියත් අපි කරලා තියෙනවා. හිත දමනය කරගෙනත් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය උනේ. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං එතම් බුද්ධාන් ශාසන. එතකොට දැන් ඒ අකුසල් ටික දුරු කරන්න කියලා ඒකාන්ත ලෙස කියනවා. කුසල ධර්මයන් වඩන්න කියනවා. ඒ වගේම සචිත්ත පරියෝදපණං කියලා තමාගේ හිත පිරිසුදු කර ගැනීම ගැන කතා කරනවා. එතකොට කුසල ධර්මයන් දියුණු කරන්නට කියලා හිත පිරිසුදු කරගන්න කියලා කොටස් දෙකකින් වදාලේ මේ ලෞකික කුසල ධර්ම සහ ලෝකෝත්තර කුසල මාර්ගය කියන මේ දෙකම සිතෙහි ඇතිවන පාරිශුද්ධත්වය ඇති කර ගැනීම කියන තැන නැතිනම් විසුද්ධි සංඛ්‍යාත නිර්වාණය සඳහන් කරන්නට අවශ්‍ය වුණ නිසා භාග්‍යවතුන් වහන්සේලාගේ අනුශාසනය එලෙස කෙටියෙන් දැක්වුවා. අකුසල් කරන්න එපා. කුසල් කරන්න තමන්ගේ හිත විසුද්ධියට හෙවත් නිර්වාණයට පත් කර ගන්නට උත්සාහවත් වෙන්න කියලා. එතකොට මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට ඕන පින සහ කුසලය කියන එකේදී නැතිනම් කුසල් කිරීමෙන් සසර දික් වෙනවා කියලා එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියලා ඒ නිසා දේශනා කළා නැහැ. ඒ නිසා ඔබ අප්‍රමාදීව කුසල ධර්මයන් තුළ හැසිරෙන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ලෞකික කුසලයක් කළා අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා අපි දිව්‍ය ලෝක යන්න මෙබඳු සැප සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට අන්න ඒ බඳු ප්‍රාර්ථනාව කියන දේ එතන තියෙන්නේ ලෝභ සහගත සිතක්නේ. එතකොට ඒ ලෝභ සහගත සිත ලෝභය කියලා කියන්නේ කුසල් නෙමෙයිනේ ඒක අකුසල්. එතකොට අර කුසලය අපි මොකද්ද කරලා තියෙන්නේ? අර අකුසල් සිතෙන් අරමුණු කිරීම නිසා අර කුසලයේ තියෙන බලවත් බවට ගොඩනගෙන්නට නොදී ඒක කප්පාදු වෙනවා. ඒ කියන්නේ අර කුසලයේ ශක්තිමත් කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඇයි? ඒක කරන්නේ අපි අර විදිහේ තණ්හා සහගත අදහසකින්. කුසලයේ තමයි. හැබැයි කුසලයේ වුණාට ඒ කුසලයේ අරමුණු කරන්නේ අකුසලයකින්. ඒ නිසා ඒ කුසල ධර්ම පිළිබඳව හඳුන්වනකොට ලස්සන වචනයක් තියෙනවා. අසංකිලිට්ඨ සංකිලේශික. අසංකිලිට්ඨ සංකිලේශික. කිලුටු නැහැ. කුසලයේ කියන එක ඇතුලේ කිලුටු ඇත්තේ නැහැ. ඒක අලෝභදේ සමෝහ කියන කුසලමයි තියෙන්නේ. නමුත් සංකිලේශිකයි. සංකිලේශිකයි කියලා කියන්නේ කෙලෙසෙන්න හිතයි. අර විදිහේ ලෝභයෙන් ඒක ඇසුරු කරන්න පුළුවන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හරි මනුස්ස ලෝකෙ හරි මෙබඳු තැන්වල ඉපදිලා මෙබඳු දේවල් ලබනවා නම් හොඳයි කියලා අපි ඒක ලෝභ සිතුවිලි වලින් ඒක ඇසුරු කරනවා. ඒ නිසා ඒකට කියනවා සංකිලේශිකයි කියලා. ඒ නිසා ඒ කුසලය සංකිලේශී බවට පත් කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ කුසලයේ බලවත් කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා අර විදිහට ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් කරන්න යන්නට අවශ්‍ය නැහැ. කුසලයෙන් කොහොමත් සුගතිය තමයි ලැබෙන්නේ. ඒ නිසා ඔබ නිර්වාණය ඉලක්කගත කරගෙන කරන දේ කළාම වඩා යහපත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය කෙනෙකු විසින් කරන ලද ක්‍රියාවක කුසලය හෝ අකුසලයේ තීරණය වන්නේ
ඔහුගේ ක්‍රියාව සහ ඒ සඳහා යෙදුණු සිතුවිලි අනුව පමණක්ද? එසේත් නැතිනම් එමගින් අනෙක් කෙනාට වන හානිය හෝ බලපෑම අනුවත් කුසලයේ හෝ අකුසලයේ ප්‍රමාණය රඳා පවතින්නේද? තවද කෙනෙකු විසින් යහපත් චේතනාවෙන් කරන ලද ක්‍රියාවකින් වත් තවත් කෙනෙකුට යම්කිසි සිත් ඇවුලක් හෝ හානියක් වුවහොත් එය තමාහට අකුසලයක් වනවාද? ධර්මයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කුසල අකුසල කර්ම ගැනද කෙටියෙන් පහදමින් මේ පහදා දෙන්න. තවද දිට්ඨිගත සසංකාරික සහ අසංකාරික ක්‍රියා ගැනද මෙම අවස්ථාවට උචිත නම් පහදා දෙන මෙන් සිහිපත් කරමු. යම්කිසි කෙනෙක් කරන ලද ක්‍රියාවක කුසලයේ අකුසලයේ තීරණය වෙන්නේ ඒ කෙනා එතනදී ඇති කරගන්න සිතුවිල්ල අනුව පමණයි. ඒ චේතනාව අනුව තමයි, චේතනාවට අනුරූපීව තමයි ඔහු කරන කුසලයේ අකුසලයේ තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යං ලෝභපකතං කම්මං ලෝභයං ලෝභ සමුදයං තං කම්මං අකුසලං තං කම්මං දුක්ඛ විපාකං. යං අලෝභපකතං කම්මං අලෝභයං අලෝභ සමුදයං තං කම්මං කුසලං තං කම්මං සුඛ විපාකං. යම් කිසි කෙනෙක් යම් දෙයක් කරන්නේ ලෝභ සහගත සිතකින් නම්, ද්වේෂ සහගත සිතකින් නම්, මෝහ සහගත සිතකින් නම් තං කම්මං අකුසලං. ඒ කර්මය අකුසලයක්. යම් කෙනෙක් යම් කර්මයක් කරන්නේ අලෝභ දේශ සමෝහ සහගත සිතකින් නම් තං කම්මං කුසලං. ඒක කුසලයක්. තං කම්මං සුඛ විපාකං. ඒ කර්මයේ සැප විපාක ගෙන වෙද්දෙන්නක්. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිර්වචනය කළේ. එනිසා යම් කිසි කෙනෙකුගේ හිතේ තියෙන ලෝභ දේශ මෝහ, අලෝභ දේශ අමෝහ කියන මේ දේවල් අනුව කුසල කුසලයේ විනිශ්චය කළ යුතුයි. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් අපි යම් දෙයක් කරනකොට අනිත් කෙනාට වන හානිය බලපානවද කියලා අපිට ඇතිවන්නට. හානිය බලපානවා කිව්වට වඩාත් වැදගත් වෙනවා චේතනාව බලපානවා කිව්වොත්. දැන් අලියෙක් මරණ එකද කූඹියෙක් මරණ එකද පව් වැඩි කියලා ඇහුවොත් ඔබට හිතෙන්නේ මොකක් කවුරු මරණ එක පව් වැඩි කියලාද? අලිය මරණ එක පව් වැඩි. දෙන්නම සතෙක් තමයි. ඒ වුණාට කූඹියෙක් මරන්න වැය වෙන චේතනා ප්‍රමාණය ඉතාමත් අල්පයි. හැබැයි අලියෙක් වගේ සතෙක් මරණ එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නෑ. යාගේ කායික මේ ක්‍රියාකාරකම් එයාට බොහොම වේගවත් ලෙස දක්වමින් එයාට ඒ සඳහා ගොඩක් මහන්සි වෙන්න වෙනවා, උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මේ විදිහට එයාගේ භාවිතය ගොඩක් වැඩි. ඒ නිසා එතන සිදුවන අකුසල ප්‍රමාණය වැඩි. දැන් එතකොට අපිට බාහිරින් සිදුවන දේවල් ගොඩක් වගේ පෙන්වන්නට එතනදී කර්මයේ තීරණය උනේ චේතනාව අනුව. දැන් අනිත් කෙනාට වෙන හානිය කියලා කියනකොටත් දැන් අපි කෙනෙකුට සාමාන්‍යයෙන් දොස් කියලා විතරක් අපි නතර වෙනවා. ඒකට ඒ තරත් අකුසලයක් තියෙනවා. හැබැයි අපි එයාගේ හිතේකින් රිදුනේ නැතිනම් අපි තවදුරටත් හිත රිද්දන්නේ කොහොමද කියලා එයාව තවදුරටත් හානියටපත් කරන්න අපි කැමති වෙනවා. එයා හානියටපත් වෙනවා දැකලා අපි සතුටු වෙනවා. එතකොට අන්න ඒ බඳු කොට දැන් එයාගේ හානිය තුල අපි අකුසලයේ වැඩි කරගෙන තියෙනවා. හානිය සිදු වුණ නිසා නෙමෙයි අපි හානිය පිළිබඳව අපේ චේතනාව පවත්වපු නිසා තමයි ඒ ගැන අපි තරහෙන් අපි ගැටීමෙන් යුක්තව කටයුතු කළ නිසා ඒ ගැන අපි සතුටු වෙන්නට උත්සාහවත් වුණ නිසා තමයි එතන අකුසලයේ දිනුනේ. එතකොට කොහෙන් ගියත් අවසාන ලෙස අපිට අකුසලයේ ගැන කතා කරන්නට වෙන්නේ චේතනාව අනුව තමයි අකුසලයේ සිද්ධ වෙන්නේ. ඉතින් අනිත් කෙනාට සිදුවන හානිය වැඩි වුණත් අඩු වුණත් ඊට අනුරූපීව චේතනාව ඇති කරගෙන Tamanට පුළුවන්කම තියෙනවා මේක අඩු වැඩි වශයෙන් ඇති කරගන්නට. අඩු වැඩි වශයෙන් ඇති කරගන්නට කියලා කිව්වේ Tamanට පුළුවන්කම තියෙනවා ඒ කුසල ඒ කියන්නේ අකුසලයේ කියන දේ එතන බලවත් බව ඇති කරගන්නටත් නොබලවත්ව තියාගන්නටත් කෙනකෙනා කරන විදිහ අනුව පුළුවන්කම තියෙනවා. ඒ විදිහට තමයි එතන පව් නැතිනම් අකුසල් රැස් වෙන්නේ. ඒ නිසා එතනදී චේතනාව කියන එක තමයි මූලයේ හැටියට ගන්නට වෙන්නේ. ඒකෙදි බාහිර හානිය කියන දේ මතත් චේතනාව වෙනස් කරගත්තොත් තමයි ඒ අකුසලයේ අඩු වැඩි බව තීරණය වෙන්නේ. ඊට පස්සේ කෙනෙක් තව කෙනෙකුට යහපත් චේතනාවෙන් කරන ලද ක්‍රියාවක් වුවත් තවත් කෙනෙකුට කිසියම් සිත්ඇවුලක් හෝ හානියක් වුවොත් ඒ තමාට අකුසලයක් වෙනවා. යහපත් චේතනාව කියන එක අපි හරියට විනිශ්චයක් කළ යුතුයි. යහපත් චේතනාව කියන එක අපි හරියට අපි තීරණය කරගන්නට අවශ්‍යයි. එතකොට ඒක තීරණය කර ගැනීමේදී පින්නතුනි අපිට මෙතනදී විශේෂයෙන්ම දකින්න වෙනවා මෙහෙම දෙයක්. අපි හිතමුකෝ දැන් යාළුවෙකුට අපි
මත්පැන් පානය සඳහා ඔහුට අවශ්‍ය වෙනකොට ඔහුට අවශ්‍ය දේ සපයා දෙනවා. එතකොට දැන් අපි ඔහුට කරන්නේ ඒක යහපත් චේතනාවෙන්. යහපත් කියන්නේ ලෝභ ද්වේෂ මෝහ වෙන්නට පුළුවන්. සමාජය තුළ වර්ගීකරණයක් තියෙනවානේ. යාළුවෙකුට කරන උපකාරයක් හැටියට. එතකොට අපි තව කෙනෙකුට ගිහිල්ලා යාළුවෙක් හෝ යම් දෙයක් නිසා දොස් කියනවා. එතකොට අපි හිතනවා අපි යාට උදව්වක් කළා කියලා. එතකොට මෙන්න මේකට අපි හිතනවා යහපත් චේතනාවෙන් තමයි මම මේක කළේ කියලා. එතකොට අර ඔබට යම්කිසි කෙනෙක් ගැන ඇති වෙනවා නම් අනුකම්පා මෛත්‍රී හැඟීමක් අන්න ඒක කුසල්. හැබැයි ඔබට යම්කිසි විදිහකින් ඔබ කරන්නේ වැරදි තීරණයක් වෙනකොට, වැරදි දෙයක් වෙනකොට, ලෝභ, ද්වේෂ, මෝහ සහගත සිතක් ඔබේ ඇති වෙනවා නම් අන්න ඒක අකුසලයක් බවට පත් වෙනවා. ඔතනදී ලෝභ, ද්වේෂ යම් පමණකින් තේරුම් ගත්තත් ඇතැම් විට ඔබට මෝහ මූලික සිත් තේරුම් ගන්නට අපහසු වෙනවා. ඒ කියන්නේ මෝහය කියන දේ ඇති වෙන්න ප්‍රකටව නොවන නිසා. නිසා කෙනෙක් අපි සම්මුතිය තුලින් බලලා මම කලේ හොඳ අදහසින්නේ කියන එක සාධාරණ වෙන්නේ නැහැ. දැන් ඔබ තව කෙනෙකුට ගිහිල්ලා ඊටාම හොඳ සත්පුරුෂ අදහසින් ඔබ ධර්මයේ කියලා අධර්මයක් කියලා දෙනවා. ඔබ හිතාගෙන ඉන්නේ ඒක ධර්මයේ කියලා. ඒ නිසා ඔබ ඒක ධර්මයේ කියලා හිතාගෙන අනිත් කෙනාට ඒක කියලා උගන්වනවා. හැබැයි ඔබ උගන්වන්නේ අධර්මයක්. ඔබ හිතාගෙන ඉන්නේ අධර්මයේ ධර්මයේ කියලා. ඒ නිසා තමයි ඔබ කියලා දෙන්නේ. එතකොට හිතෙන්නේ ඒක කුසල් වෙනවද අකුසල් වෙනවද කියලාද? ඔබට ධර්ම අධර්මය තීරණය කරගන්නට නොහැකි මෝහය නිසා ඒක අකුසලයක්. ඒ සිද්ධ කරන අකුසලයට විපාකයක් තියෙනවා. ඒ නිසා අපි ඇතැම් දේවල් හොඳ අදහසින් කියලා හිතාගෙන කළත් ඒකේ අතුලාන්තය ගැන අපි වඩාත් කල්පනාකාරී විය යුතුයි. ඒ නිසා බාහිරින් සම්මුතිය තුළින් අපි යම් විනිශ්චයක් කරනකොට සම්මුතිය තුළ ඉඳලා අපි යම් දෙයක් පිළිබඳව බලනකොට අපිට පේන්න පුළුවන් ඒකේ හොඳ දෙයක්. සමාජීය වශයෙන් අපි සමාජීය දෘෂ්ටි කෝණයෙන් බලනකොට අපිට පේන්න පුළුවන් මේක මෙයා කරන්නේ ඊටාම හොඳ සත්පුරුෂ ක්‍රියාවක් කියලා. ඇතැම් විට ඒකම අසත්පුරුෂ ක්‍රියාවක් බවට පත්වන්නට පුළුවන්කම තියෙනවා. හිතේ පවත්නා ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි අනුව. අන්න ඒ නිසා කිසිම විදිහකින් කිසිම අයුරකින් ඔබ ඒ විනිශ්චය කිරීමේදී බාහිරින් නම් විනිශ්චය කරන්න එපා. ඒක විනිශ්චය කිරීමේදී ඔබ විනිශ්චය කරන්න සෑම විටකම යහපත් චේතනාවෙන්ද කරන්නේ අයහපත් චේතනාවෙන්ද කියන එක ඔබේ හිතේ ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සහගත සිතුවිලිද, අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතුවිලිද කියන එකෙන් පමණක් ඒක විශ්ලේෂණය කරන්න. එහෙම නැතුව වෙන පැති වලින් විශ්ලේෂණය කරන්න එපා. මම කරන්නේ එයාට හොඳක් වෙන්න කියලා හිතලානේ කියලා. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට දොස් කියනකොට දරුවෙකුට බනිනවා කියන්නකො අපි. දරුවෙකුට බනිනකොට අපි කියනවා දරුවට බනින්නේ දරුවට ගහන්නේ අපි ඒ දරුවා හදාගන්න කියලා. එතකොට අපි හොඳ අදහසින් තමයි කරන්නේ කියලා. එතකොට හොඳ අදහසින් කළත් ඒ දේ තුල සිද්ධ වෙන්නේ අපේ හිතේ ලෝභය, ද්වේෂය ඇති වෙලා තියෙනවා නම් තරහව ඇති වෙලා තියෙනවා නම් ඒ තරහ Tamanට අකුසලයක්. ඒක මම කියන්නේ මහා සාවද්‍ය වුණ මහ භයානක අකුසලයක් අනිවාර්යයෙන්ම අපාය යන දෙයක් කියලා. හැබැයි ඒක අකුසලයක්. ඒ තරහ කියන දේ, ද්වේෂය කියන සිතුවිල්ල අකුසලයක්. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ නිර්වචනය කරන්නේ. ඒ නිසා ඒ අකුසලයේ අපි තේරුම් ගන්නට ඕනේ ඒක අකුසල සහගත ස්වභාවයක් කියන එක. එතකොට ඒක හොඳ අදහස දරුවා යහපතට යොමු වෙනවා නම් හොඳයි කියන එක කුසල් සිතක්. හැබැයි අපි ඒ සඳහා ගිහිල්ලා ගහනවා කියන එකක් කරනවා නම් ඒක අකුසල් සිතක්. එතකොට මේ විදිහට අපි චේතනාව මේ අනුව ඒක සිද්ධ වෙන ආකාරය අපි තේරුම් ගන්නට ඕනේ. අනුන්ගේ සිත ඒකට අදාළ වෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ දැන් අපි කෙනෙකුට අවවාද කරනවා ධර්මයෙන් තුලින් ඔබ අවවාද කරනවා කෙනෙකුට ওই විදිහට කරන්නට එපා කියලා. එතකොට මේ විදිහට කරන්න එපා කියලා ඔබ දෙන අවවාදයේ තුලින් එයා කිපෙනවා. එහෙම නැතිනම් එයා දුකටපත් වෙනවා. ඔබ හොඳ අදහසින් එයාව යහපත් මාර්ගයට ගන්න හොඳ විදිහට කරපු දෙයක් නිසා එයා දුකටපත් වෙනවා. එයා පීඩාවටපත් වෙනවා. අන්න එහෙම පීඩාවකටපත් වුණා කියලා ඒ විදිහට දුකටපත් වුණා කියන එක ඔබට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කෙනෙකුට සත්පුරුෂ අදහසින්ම, කල්යාණ අදහසින්ම අවවාද කරන්න, උදව් කරන්න. එතකොට ඒ කෙනා ගත යුත්තක් නම් ගනි. ඒ කෙනා දුකටපත් වුණා කියලා, ඒ කෙනා මේ සිත් ඇවුලක් හෝ එකෙන් හානියක් උපද්ද ගත්තා කියලා, එකෙන් ඔබට හානියක් වන්නේ නැහැ. ඒ නිසා ඒ ඔබේ ධාර්මික බව තුළ ඔබ රැඳී ඉඳීම පමණයි ඔබට කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මේ අකුසල් සිත් වල තියෙනවා
සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත සසංකාරික සහ අසංකාරික සිත් කියලා සිත් දෙකක් පිළිබඳව විග්‍රහයක්. එතකොට මේ සෝමනස්ස සහගත කියලා කියන්නේ අපි යම් අකුසලයක් කරනකොට ඒ අකුසලයේ සිද්ධ කරන්නේ සතුටු සිතින්. ඒ අකුසලයේ සිද්ධ කිරීමේදී හිතේ සතුට තියෙනවා. සෝමනස්ස සහගතයි. අපි හිතමු සරල උදාහරණයක් මගින් මම මේක පැහැදිලි කරන්නම්. මිත්‍යා දෘෂ්ටිකයෙක් ගිහිල්ලා මාළු අල්ලනවා. මාළු අල්ලනකොට එයා මාළු අල්ලන්නේ අපි දකින්නෝනේ දැන් විදේශීය රටවල් වල බොහොම ක්‍රීඩාවක් නැතිනම් බොහොම විනෝදාංශයක් හැටියට සිදු කරන දෙයක් කියලා. එතකොට දැන් මෙන්න මේ මාළු අල්ලනකොට එයා ගිහිල්ලා සතුටින් මේ දේ කරනවා. ඒකට කියනවා අපි සෝමනස්ස සහගතයි කියලා. ඒ වගේම මේක සෝමනස්ස සහගතයි වගේම එයාට තියෙනවා මේ කරන ක්‍රියාව තුළින් පවක් සිද්ධ වෙනවා කියන එක එයා පිළිගන්නේ නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය පිහිටලා නැහැ. ඒ නිසා එතන අකුසලයක් වෙනවා කියන එක එයා දන්නේ නැහැ. එයා විශ්වාස කරන්නේ මේ දේ අකුසලයක් සිදු නොවන දෙයක් හැටියට දෙවියන් වහන්සේ මවපු ලෝකයේ තුල සිදුවන දෙයක් හැටියට හරි අන්න ඒකට කියනවා ditthිගත සම්ප්‍රයුක්තයි කියලා. ඒ අකුසල සිතේ මිත්‍යා දෘෂ්ටියේ යෙදිලා තියෙනවා ditthිගත සම්ප්‍රයුක්තයි. අසංඛාරිකයි කියලා කියනවා ඒ සිත තමාගේ උත්සාහයෙන් සෝත්සාහයෙන් තමන්ම ඒ දේ තමන් ඊටමත් කැමැත්තෙන් ඒ දේ සිද්ධ කරන්නේ. සෝත්සාහයෙන් තමන් ඊටම කැමැත්තෙන් ඒ දේ සිද්ධ කරන්නේ. එතකොට අන්න ඒ සිතට කියනවා සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංඛාරික සිත කියලා. එතකොට මේ ditthිගත සම්පයුත්ත අසංඛාරික සිත ඊටම බලවත් අකුසල් සිතක්. ඊට පස්සේ ඒ සෝමනස්ස සහගත ditthිගත විප්පයුත්ත සසංඛාරික සිතක් තියෙනවා. ditthිගත සම්පයුත්ත සසංඛාරික සිතක් තියෙනවා. ditthිගත සම්පයුත්ත සසංඛාරික සිත කියලා කියන්නේ දැන් එයා කරන්නේ සතුටින් ඒ වගේ මේ සතුටින් කරන දේ පිළිබඳව එයාට තියෙනවා ditthිගත සම්ප්‍රයුක්ත බවක්. හැබැයි අසංකාරිකයි සෝත්සාහයෙන් කරනව නෙමෙයි. දැන් අපි උදාහරණයක් හැටියට ඒ උදාහරණයම ගමුකෝ. අපි කෙනෙක් ගිහිල්ලා මාළු අල්ලනවා. මාළු අල්ලනකොට තමන්ගේ දරුවෙකුත් එක්ක ගිහිල්ලා ඒ දරුවටත් කියනවා මේක කරන්න මෙහෙමයි මේක මේ විදිහට කරන්න කියලා එයාට උගන්වනවා. උගන්වලා එයාට බලෙන් නැතිනම් එයාට කරවනවා මේ දේ මෙන්න මෙහෙම දාගෙන ඉන්න මෙහෙම කරලා මාළු අල්ලන්න කියලා එයාට ඒ ගැන උපදෙස් ලබා දෙමින් මේක කරන්න කියනවා. දැන් ඒ දරුවා ඒක කරන්නේ කුමක් නිසාද? අර වැඩිහිටියා විසින් ඒකට ලබා දෙන උපදේශය නිසා. අරයා කරවන නිසා මෙයා කරනවා. නමුත් ළමයා සතුටින් ඉන්නවා. සතුටින් තමයි අකුසලයේ කරන්නේ. සෝමනස්ස සහගතයි. ඔහුටත් හැඟීමක් නැහැ ඒකේ අකුසලයක් සිදුවන බව ඔහු පිළිගන්නේ නැහැ. කුසල අකුසල ධර්ම පිළිබඳ දැනුමක් නැහැ. කර්මයේ කර්මඵලයේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ditthිගත සම්ප්‍රයුක්තයි. හැබැයි ඒ සිත සසංකාරිකයි. ඒ සසංකාරික කියලා කියන්නේ Tamanටම හිතිලා නෙමෙයි කරන්නේ තව කෙනෙකුගේ මෙහෙවීමක් තියෙනවා. ඇතැම් විටක තව කෙනෙකුගේ මෙහෙවීමක් නැතුව වෙන්න පුළුවන්. Tamanගේ හිතෙන් බෑ කියලා හිතිලා ටිකක් ඒ ගැන අදිමදි කරමින් ඒ දේ කරන්නට පුළුවන්කමක් තියෙනවා. අනේ එබඳු වූ සිත්වලට කියනවා සසංකාරිකයි කියලා. අර අසංකාරික සිතට වඩා මේක ටිකක් දුර්වලයි. අසංකාරික සිත කියලා කියන්නේ සෝත්සාහයෙන් තමන් විසින් සිද්ධ කරන දෙයක්. සසංකාරිකයි කියලා කියන්නේ සෝත්සාහයෙන් නැතුව තමාගේ උත්සාහයෙන් නැතුව සිදු කරන දෙයක්. එතකොට ඒ විදිහට තම සෝත්සාහයෙන් තොරව යම්කිසි දෙයක් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අන්න එබඳු සිත්වලට කියනවා ditthිගත සම්පයුත්ත සසංකාරික කියලා. ඉතින් මේකම ditthිගත විප්‍රයුක්තවත් යදෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය එතන යෙදෙන්නේ නැතුව සිත් දෙකක් විදිහට යෙදෙනවා. ඒ වගේම උපේක්ෂා සහගත ditthිගත සම්පයුත්ත වශයෙන් උත් යෙදෙනවා. උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත වශයෙන් උත් සිත් යෙදෙනවා. අසංකාරික සසංකාරික ආදී බෙහෙදෙන් අකුසල් සිත් 8ක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය හැටියට යොමු කරලා තියෙනවා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කෙටියෙන් පහදා දෙන්නට කියලා. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරන ප්‍රධානම සූත්‍ර දේශනාවක් තමයි කන්ද සූත්‍රය. කන්ද සූත්‍රයේ තුරද 11 ආකාර වූ රූපේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ මහණෙනි මම ඔබලාට ස්කන්ධත් පංච උපාදානස්කන්ධත් පිළිබඳව දේශනා කරමි කියලා. එතකොට ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ පිළිබඳව දේශනා කරනකොට එකම වෙනස
ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන එකේ වෙනස පැහැදිලි කරන්න පාවිච්චි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වචන දෙකක්. ඒ තමයි උපාදානස්කන්ධ සාසවා උපාදානීය. උපාදානස්කන්ධයේ ලක්ෂණය තමයි සාසවා උපාදානීය. ස්කන්ධයන්ගේ ලක්ෂණය සාස්ත්‍රෝ උපාදානීය වෙන්නේ නැහැ. එතකොට මොකද්ද සාසවා උපාදානීය කියලා කියන්නේ? සාසවා උපාදානීය කියලා කියන්නේ සාසවා කියලා කියන්නේ ආසවානං ආරම්මන භූතා සාසවා කියලා කියනවා. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා සාස්ත්‍රවයි කියලා. නැතිනම් ආශ්‍රව සහිත සිතකට ආශ්‍රවයන්ගෙන් ඇසුරු කළ හැකි නිසා සාස්ත්‍රවයි කියලා කියනවා. ඒක තමයි ආසවානං ආරම්මන භූතා සාසවා කියලා කියන්නේ. ඒ වගේම උපාදානීය කියලා කියන උපාදානයේට කාම උපාදාන ආදී උපාදානයේට හිත ධර්ම. ඒතකොට දැන් උපාදානස්කන්ධයක් ඇසුරු කරන්නේ කවුද? යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානය තුළ ආශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී ආශ්‍රව තියෙනවා නම් කාම උපාදාන ආදී උපාදානයේ තියෙනවා නම් අන්න ඒ ආශ්‍රව සහ උපාදානයන්ට අර ස්කන්ධ ටික වස්තු විශේෂ බවට පත් වෙනවා. ස්කන්ධ ටික වස්තු විශේෂ බවට පත් වෙනවා. අන්න ඒ කෙනාට අර ස්කන්ධ ටිකත් එක්ක සමස්තේම කියන උපාදානස්කන්ධ කියලා. ඒ කියන්නේ ප්‍රත්‍යජනේ පරිහරණය කරන්නෙම පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නේ ආ විපාක වුණත් ඒ සෑම තැනකම තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අනිවාර්යයෙන්ම මේ ස්කන්ධ ටික යා උපාදානයේ මගින් අරමුණු කරනවම තමයි. ඒ වගේම ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනවම තමයි. ඒකයි උපාදානස්කන්ධයට හේතු චන්දරාගය කියලා පෙන්වන්නේ. ඒතකොට මේ චන්දරාගය තිබුණොත් තමයි යාට උපාදානස්කන්ධයක ඇතිවීම පනවන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා ඒ සෑම තැනකදීම විපාක කියලා කතා කළත් කර්ම කියලා කතා කළත් සෑම තැනකම ආශ්‍රව සහිත මනසක් නම් තියෙන්නේ. ඒ කෙනාට සියලු ස්කන්ධ හසු වෙන්නේ උපාදානස්කන්ධ විදිහට. ඒ උපාදානයෙන් තමයි ආරමුණු කරන්නේ. ආශ්‍රවයන්ගෙන් තමයි ආරමුණු කරන්නේ. ස්කන්ධයන්ගේ Nirodha අනුව යාට ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර ඵලයේ තුලදී ලෝකෝත්තර භූමිය තුලදී අර ස්කන්ධයන්ගේ Nirodha ප්‍රතිවේද කරනවා. එතන ආශ්‍රව නැහැ, එතන උපාදාන නැහැ. එතකොට ආශ්‍රව උපාදාන නැති වුණොත් අර සාසවා උපාදානීය කියලා ආශ්‍රව වලට හිතයි උපාදානයට හිතයි කියන ගතියට යෙදෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ ඔබ ළඟ බෝතලයක් තියෙනවා ඔබ ඉදිරිපිට ඔබ ළඟ සීනිත් තියෙනවා. දැන් සීනි තියෙන ඔබට කියනවා මේ බෝතලේ සීනි බෝතලයක් වෙන්න පුළුවන්. දැන් බෝතලේ සීනි නෙමෙයි සීනි කියන්නේ බෝතලෙත් නෙමෙයි මේ දෙක. හැබැයි ඔබ ළඟ සීනි තියෙනකොට ඔබ ළඟ බෝතලෙත් හිස් බෝතලෙත් තියෙනවා. දැන් මේ බෝතලේ සීනි බෝතලයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සීනි දාලා ඔබට ඒක සීනි බෝතලේ කියන්න පුළුවන්. ඔබ පෘථජ්ජනයේ මට්ටම තමයි අර සීනි විදිහට දකින්නකෝ ආශ්‍රව සහ උපාදාන. බෝතලේ වගේ දකින්නකෝ ස්කන්ධ ටික. එතකොට අර ටික දාලා අර සීනි ටික දාලා සීනි බෝතලේ බවට පත් කරගන්නවා වගේ පෘථජ්ජනයේ ලක්ෂණය තමයි අර ස්කන්ධ ටික ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරලා උපාදානයෙන් ඇසුරු කරමින් උපාදානස්කන්ධ බවට පත් වෙනවා. ඒ නිසා පොදුවේ මේ ටිකට නම් කරන විපාක වුණත් මොනවා වුණත් පෘථජ්ජන මට්ටමකදී නැතිනම් ඒ කාම ධාතු කාම භූමිය තුළදී මේ පංච උපාදානස්කන්ධයක්මයි කියලා. රූප ධාතු අරූප ධාතු ආදී තුලත් ඒ විදිහටම තමයි. උපාදානස්කන්ධ බෙහෙදේ. එතකොට ඒකෝකාර චතුෝකාර ආදී ස්කන්ධය යෙදෙන බෙහෙදේ දත යුතුයි. නමුත් පොදුවේ ගත්තාම උපාදානස්කන්ධයක් කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. එතකොට දැන් කෙනෙක් ඉන්න යා ළඟ සීනි නෑ මොකුත් නැහැ. බෝතලයක් තියෙනවා. දැන් එයාට හිත නෑ බෝතලේ සීනි බෝතලයක් කියලා කියන්න. ඔහු ළඟ සීනි නැත්තම් ඔහු ළඟ මොකුත් නැත්තම් අර බෝතලේ සීනි බෝතලයක් කරගන්න හිත නෑ. ඒ කියන්නේ ආශ්‍රව නැත්තම් උපාදානේ නැත්තම් එයාට අර ස්කන්ධ ටික උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා ස්කන්ධ පරිහරණයක් කරනවා කියලා. ස්කන්ධ භාරයේ විතරක් තියෙනවා. එතනදී ස්කන්ධ විතරයි. අර විදිහට ආශ්‍රව සහ උපාදාන නැහැ. ඒක ඇසුරු කරගෙන උපාදානස්කන්ධ විදිහට ඇසුරු කරන්නට. අද අපි ස්කන්ධ ටිකම උපාදානස්කන්ධ බවට ආශ්‍රවයන්ගෙන් අරමුණු කරමින් උපාදානයෙන් අරමුණු කරමින් පවත්වාගෙන යනවා. ඒකට කියනවා උපාදානස්කන්ධය පරිහරණය කරනවා කියලා. ඊට පස්සේ ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්නට කියලා කියනවා. පැහැදිලි කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය යනු තමාට රිසිසේ පවත්වාගත නොහැකි බව. යයි සමහර විට අසා ඇත්තෙමු. තවත් විටක එය වෙනස් වන ධර්මතාවයක් යන අර්ථ
බවත් අසා ඇත්තෙමු. නමුත් එහි නියම අරුත හේතු නිසා හටගෙන හේතු නැති වෙන විට නැති වෙන ධර්මතාවයක් බවත් අසා ඇත්තෙමු. එතකොට දැන් මේකින් එක කාරණාවන්ට පැහැදිලි කිරීමක් මම කරගෙන යන්නම්. අනිත්‍ය කියලා කියන්නේ උපාද වයට්ඨේන අනිච්චං කියලා කියනවා. උදේවැය අර්ථයකින් තමයි අනිත්‍ය කියලා කියන්නේ කියලා. උදේවැය අර්ථයකින් කියලා කියන්නේ හේතු නිසා සකස් වෙනවා. හේතු නැති වෙනකොට නැතිව යනවා. මේක තමයි අනිත්‍ය ලක්ෂණය. හේතු නිසා සකස් වෙන බව, හේතු නැතිවීමෙන් නැති වෙන බව. තමාට රිසිසේ පවත්වා ගන්නට නොහැකි වීම කියන එක අනිත්‍ය ලක්ෂණයක් නැතිනම් අනිච්ච ලක්ෂණයක් නෙමෙයි. සමහර අය අපි දකිනවා වර්තමානයේ තුල ඔය ගොඩක් ධර්මයේ විකෘති කරන පුද්ගලයන් විසින් මේ අනිච්ච කියන පදය අනිච්ච බවට පත් කරනවා. මෙතන මහ ප්‍රාණ ඡයන්න තියෙන්නට ඕනේ කියලා එහෙම අර්ථයක් තියලා මේ ඉච්ඡාව ලෙස පවතින්නේ. ඉච්ඡාව ලෙස පවතින්නේ කියලා මේකට අර්ථයක් දෙන්නට උත්සාහවත් වෙනවා. දැන් අනිච්ච කියලා කියන්නේ ඉච්ඡා කතාවක් එතන නැහැ. ඒක අල්ප ප්‍රාණ ඡයන්න තියෙන. එතනදී අර්ථය සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට අනිච්ච කියලා කියන්නේ අනිත්‍යයි කියන එක. අනිත්‍යයි කියලා කියන්නේ හේතු නිසා සකස් වෙනවා කියන එක. දැන් Tamanට රෙසිසේ පවතින්නේ නැහැ කියන එක අරගෙන බැලුවොත් පින්නතුනි ඒක හරි සරල විමුක්තිය සාධනය කරන්නට බැරි නිමිති විදිහට ගත්ත තැනක තියෙන දෙයක් නේ. දැන් මම මේක පැහැදිලි කරන්නම්කෝ ඔවුන්ම කියන උදාහරණයක් හැටියට අරගෙන දැන් යද නිච්ඡන් තන් දුක්ඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට යමක් අනිත්‍යයි කිව්වහම ඒක දුකක් බවට පත් වෙනවා නම් ඒගොල්ලොම ප්‍රශ්න කරනවා දැන් සමහර අනිත්‍ය දුකක් වෙන්නේ නැහැනේ කියලා. දැන් ඔළුවේ කැක්කුමක් තියෙනවා ඔළුවේ කැක්කුම හොඳ වෙනකොට දැන් සැපයිනේ. අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක තරහෙන් ඉන්නවා අල්ලපු ගෙදර මිනිස්සයාගේ තාප්පේ කඩාගෙන වැටෙනවා. එතකොට දැන් එතන අනිත්‍යයක් වුණා ඒ අනිත්‍ය සැපයිනේ. එහෙනම් සමහර අනිත්‍ය සැප වෙලානේ කියලා ඒගොල්ලොම ඒකට තර්කයක් ඉදිරිපත් කරනවා. එතකොට දැන් මේ විදිහට තමයි අර රෙසිසේ පවතින්නේ නැති වුනහම තමයි දුක එන්නේ. අනිත්‍ය නෙමෙයි නැති වෙලා යන එක නෙමෙයි දුක එනවා කියලා කියන්නේ යම් දෙයක් රෙසිසේ පවතින්නේ නැති වුනහම දුක එනවා නේද කියලා ඕන් ඒකට විකල්පයකුත් ඉදිරිපත් කරනවා. අර ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති පුද්ගලයෙක් හිතන්නට පුළුවන් ඇත්තනේ. දුක වෙන්නේ අපි කැමති දේ නැතිවීම විතරනේ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ වෙනම වචනයක් පාවිච්චි කළා. ඒ තමයි යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ. අපි යමක් කැමතිද කැමැත්ත ඉටු නොවීම. කැමැත්ත ඉටු නොවීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. යම් පිච්ඡන් නලබති ඒ කියන්නේ යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් කැමතිද ඒකට ඉච්ඡං කියලා පාවිච්චි කළේ. යමක් කැමතිද කියලා. නලබති ලබන්නේ නැත්නම් ඒක දුකයි. එතකොට මේ දුක කායික මානසික දුකක්. ඒ දුක කායික මානසිකව ලබන දුකක්. නමුත් අනිත්‍ය ලක්ෂණය නැතිනම් අනිච්ච කියන එක ඒ වගේ සරල තැනක ඉඳලා අර්ථකථනය කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවන්නට තරම් නිර්වාණ ద్వාරයක් වන තරම් මේ අනිත්‍ය ලක්ෂණය දැකීම කියන එක ඊටමත් ගැඹුරට යන විහිදී යන කාරණාවක්. ඒ නිසා මේක මේ අල්ලපු ගෙදර මිනිස්සයාගේ තාප්පේ කඩාගෙන වැටෙනකොට මේ තමන්ට සතුටුයි එතන ඒ අනිත්‍යතාවය නිසා එහෙනම් දුක නෙමේ සැපනේ ආවේ කියන තැන සාධාරණ තර්කයක් වෙන්නේ එතන නෙමෙයි මේ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා දේශනා කළේ. අනිත්‍යතාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්කන්ධ ධර්මයන්ගේ හේතු නිසා සකස් වෙන බව. ස්කන්ධ ටික ඇතුලේ දකින්න එපා මේ ගෙවල් දොරවල් යාන වාහන මිනිස්සු කියන දේවල්. මේ ටික හටගත්තේ හේතු නිසා. හේතු නැති වෙනකොට මේ ධර්මතා ටික නැති වෙලා යනවා. මෙන්න මේ න්‍යාය තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ. හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට මේ හේතු නිසා මේ ධර්මයන්ගේ හට ගැනීමත් හේතු නැති වෙනකොට මේ ධර්මයන්ගේ නැතිවීමත් කියන දේ ප්‍රතිවේධ කරනකොට පින්නතුනේ අපි අවබෝධ කරනකොට අපිට අල්ලපු ගෙදර මිනිස්සු කියලා හම්බ වෙන්නේ නැහැ, තාප්ප කියලා හම්බෙන්නෙත් නැහැ, කැමැති අකමැති දේවල් එළියේ තියනවා කියලා හම්බ වෙන්නෙත් නැහැ. දැන් අර විදිහට ගත්තාම කැමැත්ත ඉෂ්ට නොකරන දේවල් එළියේ තියෙනවා. කැමැත්ත ඉෂ්ට නොකරන දේවල් රිසිසේ නොපවතින දේවල් එළියේ තියෙනවා. නිත්‍ය සංඥාවක් නෙමෙයිද? ඒ දේ පවතිනවා කියලා ගත්තකම කැමැත්ත රිසිසේ නොපවතින දේවල් තියෙනවා. ඒ දේවල් නිසා මට දුක එනවා. එතකොට මම ජීවත් වෙනවා. ඒ දේවලුත් තියෙනවා කියලා මේ සාමාන්‍ය දර්ශනය තුළ ඉන්නේ.
හැබැයි අනිත්‍යතාවයේ තුල නැතිනම් අනිත්‍ය ලක්ෂණය තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආධ්‍යාත්මික බාහිර කියලා මේ විදිහට සත්පුද්ගල වස්තු ආදී වශයෙන් පැවැත්මක් කරන්න බැරි තත්වයක් ගැන. ඒ කියන්නේ මේ ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටිකක් ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අනිච්ච ධර්මතාවයෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. ඒක අපිට පුද්ගල භවකින් දක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒකට කැමැත්ත තියනවද නැද්ද කියන තැනින් ඒක දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට සැප වේදනාව කියන තැන තියෙන්නේ ස්කන්ධ ටිකක් නම් ඒ ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඒකත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා මේක ඇතුලේ වේදනා තියෙන්න පුළුවන් කමක් නැහැ. අම්මලා තාත්තලා ගෙවල් දොරවල් කැමැති අකමැති මිනිස්සු ඉන්න විදිහක් නැහැ. මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රතිවේධ කිරීම ඇතුලේ. ඒ නිසා අනිත්‍යතාවය තමයි නිවැරදිම අර්ථය. නැතිනම් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ අනිත්‍ය ලක්ෂණයයි කියලා අපි දකින්නකම තමයි දැක්ක යුතු නිවැරදිම දේ බවට පත් වෙන්නේ. එහෙම නැතිනම් කැමැති අකමැති කියලා මේ ඉච්ඡාව කියන කතාවක් එතනට ගාවන්න පුළුවන් කමක් නැත්තේ. සම්පූර්ණයෙන්ම එහෙම ගෑවුවොත් නිවන වරදිනවා. ධර්ම මාර්ගය වෙනස් වෙනවා, විපරීත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ භාෂිතය වෙනස් වීමට ලක් වෙනවා. දුක යනු කයට හා මනසට දැනෙන දුක බවත්, දුක්ඛ සත්‍ය යනු කායික මානසික දුක නොවන බවත්, එය නුවණින් අවබෝධ කළ යුතු ධර්මයක් බවත් අසා ඇත. තවද දුක්ඛ සත්‍ය ලෞකික සහ ලෝකෝත්තර ලෙසද වෙන් කළ හැකි බවද අසා ඇත. එතකොට දැන් දුක කියලා කියනකොට මේ විස්තර කරනවා කායික දුක සහ මානසික දුක කායික දුක සහ මානසික දුක හැර තවත් යමක් තියෙනවා නම් මේ තපෙත්වා ඒක හැරලා තියෙනවා නම් අවශේෂය දුක්ඛ සත්‍යයි කියලා විස්තර කරනවා. එතකොට මෙන්න මේ දහම් පරයය අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් මේ වචන එක වචන පද පේලියක් විතරක් අරගෙන මේක අර්ථ ගන්නවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ලොකු භාජනයක් වගේ. ඒ දුක්ඛ සත්‍ය ඇතුලේ නැතිනම් ඒ ලොකු භාජනය ඇතුලේ තියෙන තවත් එක පුංචි භාජනයක්, එක පුංචි කොටසක් තමයි කායික මානසික දුක කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක දුක්ඛ සත්‍යයට අයිති, දුක්ඛ ආර්ය සත්‍යයට අයිති කායික මානසික දුක කියන එකත්. හැබැයි කායික මානසික දුක කියන අර වේදනාත්මක දුක අතහැරලා ලෝකේ සැප තියෙනවා නම් සැපත් දුක්ඛ ආර්ය සත්‍ය ඇතුලේ තියෙන්නේ. කායික මානසික දුක අතහැරලා උපේක්ෂා සහගත නිමිති තියනවා නම් ඒකත් දුක්ඛාර්ය සත්‍ය ඇතුලේ තියෙන්නේ. සියලු ස්කන්ධ ධර්මතා ටික ගත්තාම ඒකත් දුක්ඛාර්ය සත්‍ය ඇතුලේ තියෙන්නේ. එතකොට මේක දුක්ඛ ආර්ය සත්‍ය ඇතුළත පවතින දේවල් ටිකක් හැටියට තමයි මේ ස්කන්ධාදී සියලු ධර්මයන් අපි දත යුත්තේ. ඒ නිසා දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන දෙයට ඇතුළත් වෙනවා දුකත් කායික මානසික දුකත් දුක නොවන දේත් ඇතුළත් වෙනවා. නමුත් යම් වෙලාවක මේක විච්ඡේදනය කළ බෙදා දැක්වීමේදී ඒක බෙදා දැක්වීම සඳහා කියනවා කායික මානසික දුක එකක්, දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ එකක්. එසේ වුවත් දුක්ඛ ආර්ය සත්‍යයට දුක අයිති කියලා. ඒ නිසා අපි දත යුතුයි දුක කියන දේ ඇතුළට දුක්ඛ ආර්ය සත්‍ය දාන්න පුළුවන් කමක් නැහැ. දුක කියන එක ඇතුළට දුක්ඛ ආර්ය සත්‍ය දාන්න පුළුවන් කමක් නැහැ. ඒක ලොකු දෙයක්. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියන දේ ඇතුළට දුක කියන දේ දාන්න පුළුවන්. මොකද ඒ දුක කියන්නේ කායික මානසික දුක පමණක් වන නිසා. එතකොට ඒකෙන් කායික මානසික දුකෙන් බැහැර වූ යමක් තියෙනවා නම් ඒ සියල්ල දුක්ඛ ආර්ය සත්‍යයට අයිති සංකත ධර්මතාවයන්. එනිසා මේ දේවල් දුක්ඛ ලක්ෂණයන් හැටියට අපි හඳුනා ගන්නවා. එතකොට සැප වේදනාවක් දුක, දුක් වේදනාවක් දුක, උපේක්ෂා වේදනාවක් දුක කියලා ඒ සියලුම දේවල් වේදනාත්මක බවින් තොරව දුක්ඛ ලක්ෂණ ටිකක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒක දුක්ඛ ලක්ෂණ ටිකක්. ඊට පස්සේ දුක්ඛ සත්‍ය ලෞකික සහ ලෝකෝත්තර ලෙසද වෙන් කළ හැකි බව තියනවා කියලා. දුක්ඛ සත්‍ය කියන එක අපි කතා කිරීමේදී යම් සංකත ධර්මතාවයක් තියෙනවා නම් මේ සංකත ලක්ෂණය සංකත දුක්ඛතා කියලා කියනකොට යම් ලෝකෝත්තර සිතක් තියෙනවා නම් ලෝකෝත්තර සිතත් සංකත ධර්මයක්. මාර්ග සිතක් තියෙනවා නම් මාර්ග සිත කියන එක සංකත ධර්මයක්. නිර්වාණය පමණයි අසංකත වෙන්නේ. එතකොට ඒ සංකත දුක්ඛ ලක්ෂණය එතන දකින්න පුළුවන්කම තියෙනවා.
ඒ පරයයන් පමණක් කිව හැකි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ඇතුළත් කියලා. නමුත් ඒ මාර්ගය සහ ඒ ඵලයේ වැය වෙලා තියෙන්නේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ අර දුක් වූ ස්කන්ධ ධර්මතාවයන්ගේ නිරෝධය සාක්ෂාත් කරන්න තමයි මේ මාර්ග සහ ඵලසිත වැය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක තවත් න්‍යායකින් පනවන්නේ නැහැ දුක්ඛ සත්‍ය හැටියට. තවද අනාත්ම යනු තම වසඟෙහි පවත්වාගත නොහැකි බව යන අර්ථ ඇති බවත් සමහර දේශනාවන්හි කියවේ. අනාත්මයි කියලා කියනකොට අසාර කට්ඨේන අනත්තාත් අසාරකාර්ථයෙන් අනාත්මයි කියලා කියනවා. එතකොට මොන වගේද අසාර? අත්තසාර සාරේන අසාරෝ. ආත්මසාර වශයෙන් අසාරයි. ආත්මයක් තියනවා කියලා සාරවත් බවක් මේකේ ඇත්තේ නැහැ. අත්තසාර සාරේන අසාරෝ කියලා කියන නිසා. නිත්‍යසාර සාරේන අසාරෝ නිත්‍යසාර වශයෙන් අසාරයි. ඒ කියන්නේ නිත්‍ය බවක් මේක ඇතුළේ තියනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. නිත්‍යව නොවෙනස්ව තියනවා කියලා දේවල් එකක්වත් පනවන්න පුළුවන් කමක් නැහැ. සුඛසාර සාරේන අසාරෝ සැප සහගත සාරවත් බවින් මේක අසාරයි. ඒ නිසා අසාර කට්ටේන අනත්තා කියන අසාරකාර්ථයෙන් අනාත්මයි. ආත්ම සාරවත් බවින් අසාරයි. ඒ වගේම නිත්‍ය සාර බවින් අසාරයි. සැප සාර වශයෙන් අසාරයි කියලා අනාත්මය පිළිබඳව දේශනා කරනවා. එතකොට තම වශයෙහි පවත්වාගත නොහැකි බව කියලා වචනයක් තියෙනවා. ඒකට කියනවා අවසිය පවත්ත සල්ලක්ඛනා වශයෙන්. අනාත්මය සාක්ෂාත් කරන්න පුළුවන්. දැන් අපි ප්‍රායෝගිකව වඩන ක්‍රමයක් ගැන කතා කළොත් අන්නේ ප්‍රායෝගිකව වඩන ක්‍රමය තමයි අවසිය පවත්ත සල්ලක්ඛනා වශයෙන් කියලා කියන්නේ. තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැහැ. තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒකට කියනවා අවසිය පවත්ත සල්ලක්ඛනා වශයෙන් කියලා. කියන්නේ එහෙම කරනකොට අනාත්ම ධර්මයේ සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනාත්ම ලක්ෂණයක් තමයි තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැතිකමත්. ඒක නිසා ඒකේ ගැටලුවක් ඇත්තේ නැහැ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය හැටියට අනාත්ම ලක්ෂණය විස්තර කරන දේශනාවන්හි සත්වයේක් පුද්ගලයෙක් නොමැති බවත් එහි ඇත්තේ ධර්මතා රාශියක හට ගැනීම සහ නිරුද්ධ වීම පමණක් බවත් අසා ඇත. නමුත් තවමත් අපට සිතනුයේ හා වැටහෙනුයේ ලෝකයේ තුල සිටුනුයේ සත්වයන් හා පුද්ගලයන් බවය. තවද තමා යනු සත්වයේක් පුද්ගලයෙක් නොවන බව පැහැදිලි කිරීමට ශරීරයේ කොටස් කඩ කඩා පෙන්වීමද කරනු ලැබේ. එදී ශරීරයේ කොටස්වල උදාහරණයක් ලෙස කෙස් හෝ ලොම් යනු සත්වයේක් හෝ පුද්ගලයෙක් නොවන බවත් එබැවින් තමා යනුද සත්වයේක් හෝ පුද්ගලයෙක් නොවන බවත් පැහැදිලි කෙරේ. නමුත් අපහට වැටහෙන්නේ ශරීරයේ කොටස් යනු සත්වයේක් හෝ පුද්ගලයෙක් නොවන බව සැබෑ. නමුත් එම කොටස් සියල්ල එකතු වූ විට සෑදෙන කය සහ සිත වනාහි පුද්ගලයෙක් බවයි. මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා. මේක තමයි අපේ පවතින කෙලෙස්ය. මේකටම තමයි අපි උත්තර සෙවිය යුතු වෙන්නේ. මේකට කියනවා ඝන සංඥාව කියලා. මේ ඔක්කොම එකතු කරලා අරගෙන මේ දේවල් වලින් එකතු වෙලා හැදිච්ච සත්වයක් ඉන්නවා කියලා අපි හිතනවා. එතකොට මේ දේවල් වලින් හැදිච්ච පුද්ගලයෙක් ඉන්නවා කියලා අපි කියනවා. එතකොට දැන් ඔය සත්වයක් පුද්ගලයෙක් කියලා අපි හංගින තැනට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන සත්පුද්ගල බවින් හිස් වූ ධර්මයක් පවතිනවා කියලා. එතකොට සත්පුද්ගල බවින් හිස් වූ ධර්මයක් පවතිනවා කියලා කියන්නේ හැම වෙලාවකදීම මේ එක පුංචි කොටසක්වත් සත්පුද්ගලයෙක් නොවන බව නිසා. ඒ නිසාම දැන් අපිට තියෙන ලොකුම කෙලෙස්ය තමයි මේ ටික ඔක්කොම එකතු කරගෙන සත්වයේ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා අපි හිතනකම. එනිසා මේ භෞතිකව හිතනකම මොහොතකට නතර කරලා අපි ටිකක් ආධ්‍යාත්මයට නැඹුරු වෙලා අපි කල්පනා කළාම ඒක වැදගත් වෙනවා. එතකොට හිත කියන්නේ හරි චපල දෙයක්නේ. එනිසා අපි අනාත්ම සංඥාව උපදව ගන්නට කියලා රූපේ පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂා කරන්නට ගියාට රූපේ පිළිබඳව අපි නැවත නැවත මෙනෙහි කරන්නට කොච්චර උත්සාහවත් වුණත් අපිට කියන්නෙම එළිය කෙනෙක් ඉන්නවා, එළිය දේවල් තියෙනවා, මේ ඉන්න සත්වය පුද්ගලය මම තමයි මේ ඉන්නේ කියලා. ඉතින් ওই චපල හිත අපිට দমনය කරගන්නට නම් අපිට සිද්ධ වෙනවා විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරන්නට.
සමහර වෙලාවට අපි ගන්න ක්‍රමෝපායන් ගැනත් හිත චපල වෙලා විවිධ දේවල් ඇති වෙනවා. කෙස්ලොම් නියදත් පිළිබඳව අපි කල්පනා කළත් ඉතින් මේ ටිකෙන් හැදිලා තියෙන සත්‍යයන් කියලා හරි අපිට කියන්න තරම් හිත චපල වෙනවා. ඒ නිසා අපි තවත් ක්‍රමෝපායන් අනුගමනය කළ යුතුයි. එතකොට අපි ටිකක් ආධ්‍යාත්මයට නැඹුරු වෙලා අපි බැලුවොත් හොඳයි ඔය ඒ බඳු දේවල් ටික සත්වයක් කියලා හිතාගෙන ඉන්නේ කවුද? ඒ සත්වයක් කියලා හිතාගෙන ඉන්නවා කියලා මම සිතක්ම ඇසුරු කරනවා. සත්වයක් ඉන්නවා කියලා සිතක්ම ඇසුරු කරනවා. මීට මොහොතකට කලින් දැකපු රූපය මට දැන් දකින්න බැරි වෙනකොට කලින් දැකපු දේ තාම තියෙනවා කියලා ඒකේ නිමිති ඉතුරු කරගත්ත කම නිසා මට ජීවත් වෙච්ච මිනිස්සෙක් හම්බ වෙනවා. මේ විදිහට තමන් ආයතන පැත්තෙන් පරිග්‍රහණය කරනකොට ආයතන මානසිකාරයේ තමන් නිවැරදිව වඩනකොට ඒ ආයතන මානසිකාරයේ වැඩිම තුළ බොහොම වේගයෙන් අර සත්පුද්ගල සංඥාව සත්පුද්ගල සංකල්පය ඉවත් වෙලා යනවා. අපි භෞතික දේ හැටියට කෙස්ලොම් නියදත් වශයෙන් අපි හිතුවට ඒ දෙයින් එකතු වෙච්ච මිනිස්සෙක් ඉන්නව නේද කියලා හිතුණත් ඔබට එතන මිනිස්සෙක් ඉන්නවා කියන සිදුවීම පිළිබඳව ඔබ මානසිකාරය කරන තැන ගැන ඔබ කල්පනා කරලා බැලුවොත් එතන ආත්මයක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා ජීවයක් තියෙනවා කියලා ඔබ කල්පනා කරන්නේ ඔබ මොකක් නිසාද? ඔබ ටිකක් යථාර්ථවාදීව විමසිලිවත් බලනකොට ඔබට පේනවා ඔබේ හිතට දැනෙන්නේ නැහැනේ එතන තියෙන ආත්මය දැනෙන්නේ නැහැනේ එතන තියෙන විඥානය දැනෙන්නේ නැහැ. දැනෙන්නේ මොකද්ද? අතපය එසවීම පෙනෙනවා යෑමීම් පෙනෙනවා. එතකොට දැන් මේ නිසා ඔබ හිතනවා එතන පණ තියනවා නැතිනම් විඥානය තියනවා කියලා. දැන් ඔබට ඇත්තටම අතපය එසවීමක් පෙනුනද? ඔබට එක මොහොතකට පෙනෙන්නේ අත කියලා අපි රළු මට්ටමින් දැනට ගමුකෝ එක තැනක තියෙන අත විතරයි. ඔබට කවදාවත් බෑ මේ විදිහට අත එසවෙනවා දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ දකින්නේ එක මොහොතක එක තැනක තියෙන දේ විතරයි. මොකද එකම වස්තුව එක වෙලාවෙ තැන් දෙකක තියෙන්න පුළුවන් කමක් නෑ. එතකොට ඒ එකම වස්තුව එක තැනක විතරක් දකිනකොට ඔබ දෙවැනි තැන එක දකිනකොට ඔබ මනසින් ගන්න අතන තිබුණ එක තමයි මෙතෙන්ට ආවේ කියලා. එතකොට අපි මේ සිතුවිල්ල තුලින් ලෝකය සකස් කරගන්න හැටි, පුද්ගලයෙක් ඉන්නවා කියලා දකින හැටි, ඇහැට පේන චිත්‍ර මාත්‍රයක් විතරයි කියලා ඒ දේ පරිග්‍රහණය කරගන්නකොට අර බාහිර තියෙන සත්පුද්ගල හැඟීම ටික ටික නැති වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් හිතේ කෙනෙකුට එහෙනම් ඒ වුණාට ඒ ඔක්කොම දැනගන්න මම ඉන්නවනේ කියලා හිතෙනව නේද කියලා. එතකොට ආධ්‍යාත්මික පැත්තට තමන් නැඹුරු වෙලා සම්මර්ෂණය කළ යුතු වෙනවා. ඔබට මම ඉන්නේ මොකක් නිසාද? මම කියන දේ ජීවත් කරවන්නේ මම ඉන්නවා කියලා අපි හිතාගන්නේ. එළියේ රූපේ තියනවා නම් රූපේ දකින්න මම ඉන්නවා. සද්ද අහනවා නම් සද්ද අහන මම ඉන්නවා. මම කියලා දේ කවදාවත් කෙලින් නගා සිටවන්නට බැරි දෙයක්. ඔබ ඔය නගා සිටවලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කෝටු ටික ගහලා. ඔය කෝටු ටික ගැලවුණොත් ඔය මමත්වයේ ඇදගෙන වැටෙනවා. ඒ නිසා අපිට අද කරන්න තියෙන ඔය කෝටු ටික ගලවලා දාන එක. ඔය නිසා ඔබ රූපේ අර විදිහට දකිනකොට ඇහැට පේන රූපේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා, කනට ඇහෙන සද්ද ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඒ අර කෝටු ටික ගලවලා දානකොට මොකද වෙන්නේ? ඒක දැකපු මම මේ පැත්තේ හිටියා කියලා කිව්වනම් ඒකත් බොරුවක් කියන එක Tamanට තේරෙනවා. එතකොට හේතු ටික නිසා හටගන්න හේතු නැති වෙනකොට නැතුව යන ධර්මතා රාශියක් කියන එක Tamanට දකින්න පුළුවන්කම තියෙනවා. ඔබට සත්වයක් ඉන්නවා කියන හැඟීම බාධාවක් කරගන්නට එපා දැනට. මෙන්න මේ සම්මර්ෂණය වඩනකොට ඔබට තේරෙන්නට ගනී, දර්ශනය දියුණු කරනකොට ඔබට තේරෙන්නට ගනී හුදු සත්පුද්ගල භාවයක් කියලා අපි කතා කළාට හුදු ධර්මතා රාශියක පැවැත්මක් පමණයි කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබේවි. එතකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ විඥානයේ යන ධර්මදේශනාවන්හි විවිධ තැන්හි අසන්නට ලැබේ. එය යෙදෙන තැන අනුව එසේත් නැතිනම් දේශනා කරන පර්යාය අනුව එහි අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව දැක ඇත්තෙමු. එය අප දන්නා පරිදි අවස්ථා කිහිපයකට වර්ග කළෙමි. පංචස්කන්ධයේහි තියෙන විඥානයත්, ඒ වගේම ඇසට රූපයක් දකිනකොට එතන තියෙන චක්කු විඥානය කියන විඥානයත්, පටිච්චසමුප්පාදයේ විස්තර කිරීමේදී තියෙන අවිජ්ජා සංඛාර විඥාන කියන ටිකත් මේ විදිහට විඥානයේ විවිධ අවස්ථාවන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි කියලා. එතකොට ඇත්තටම මේ විඥානය කියලා කියනකොට පොදු දේ තමයි විඥානන ලක්ෂණය. විඥානනය කියන්නේ දැනගන්නවා කියන එක. රූප දැනගන්න නිසා ඒකට අපි කියනවා
චක්කු විඥාන සිත කියලා. ඇසෙහි පහළ වී රූප දැනගන්න නිසා ඒකට කියනවා චක්කු විඥාන කියලා. කනෙහි පහළ වී ශබ්ද දැනගන්න නිසා අපි ඒකට කියනවා සෝත විඥාන කියලා. හැබැයි දැනගන්න බව විඥානයේහි ඒ සෑම තැනකම එකම කෘත්‍යය. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කිව්වට ඔක්කොගෙම දැනගන්න බව තමයි කරලා තියෙන්නේ. දැනගන්න දේ වෙනස් වුණාට දැනගන්න බව තමයි කරලා තියෙන්නේ. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගොම වලින් ගිනි ඇවිලුවාම ගෝමයේ ගින්න කියලා කියනවා. ඒ වගේම කාෂ්ඨ වලින් එවම කට්ටග්ගි කියලා කියනවා. කටලග්ගි කියලා කියනවා. ඒ යම් යම් දේවල් වලින් ගින්න ඇවිලුවාම ඒ ගිනි අවුලවන දේවල් වලින් ඒ ගින්න නම් කරනවා. හැබැයි ගින්න කියන්නේ එකක්. ඒ වගේ එක එක ආයතනයන්හි මේ සිත විඥානය ඇති වෙනකොට අපි ඒ ආයතනයේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන කියලා නම් කරනවා. හැබැයි ඒ එකම විඥානන ලක්ෂණය ස්කන්ධ පරයයන්ගෙන් අපි අරගෙන විඥානය කියලා කියන එකම විඥානන ලක්ෂණය. නමුත් පොදුවේ මෙන්න මේ විඥානනය විඥානය බවට පත් වෙනවා කියන එක ඒ තැන එයාගේ කෘත්‍ය හඳුන්වා දීම, එයා කරන වැඩේ හඳුන්වා දීම කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් එක මිනිස්සෙක් වැඩ කාර්යයන් කිහිපයක් කරන්නට පුළුවන්. ඔහු ගෙදර දොර කටයුතු කරන්නට පුළුවන්. ඔහු කාර්යාලයෙහි ගිහිල්ලා එහි වැඩ කටයුතු කරන්නට පුළුවන්. එතකොට මේ විදිහට එක පුද්ගලයෙකුට වැඩ කටයුතු රාශියක් කරන්නට පුළුවන්. ඒ වගේ මේ විඥානය කියන එක ඒ කාර්යය තුලින් අපි හඳුනා ගන්නට අවශ්‍යයි. දැන් චක්කු විඥාන, සෝත විඥාන ආදී දේවල් වලින් අර ප්‍රතිපක්ෂ ආරම්මණය දැන ගැනීම තමයි එහා සිද්ධ කරලා තියෙන්නේ. එතකොට දැන් ඒ චක්කු විඥානය කියන සිත අපි අරගෙන බැලුවාම ඒකේ රූපේ දැනගන්නවා කියන බව සිද්ධ කළාට ඒ හිත කියලා හිත ඇති වෙන තැන තියෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහක්. එතකොට මේ ස්කන්ධ පහේ විඥාන කියන ලක්ෂණයම තමයි එතන චක්කු විඥානය කියලා හඳුන්වලා තියෙන්නේ. පංචස්කන්ධය කියලා අපි කියන තැන විඥානයම තමයි චක්කු විඥානය කියන තැන හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා ඒ සිතට අනුරූපීව ඒ ස්කන්ධ අපි කතා කරනවා. ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිතේ යෙදෙන ස්කන්ධ ටික අපි ගත්තාම වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට මේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරේ විඥානස්කන්ධය කියලා කියන්නේ චක්කු විඥානය කියන විඥානයම තමයි. ඒ සිතට අදාළව ගත්තාම. සෝත විඥාන සිතේ යෙදෙන වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන එකේ එතන විඥානය කියලා කියන්නේ ඒ සෝත විඥාන සිතම තමයි. එතකොට ඒ ස්කන්ධ ටිකේ ඒ විඥානය කියලා කියන්නේ ඒ අදාළ විඥානය. එතකොට මනෝ විඥානයේත් ඒ විදිහටම තමයි. එතකොට මේ ස්කන්ධ පරයයන් ගත්තාම ඒ හිතේ විඥානන ලක්ෂණය අර කියන ස්කන්ධයන්ගේ විඥානන ලක්ෂණයත් එක්ක එකට සමානුපාත වෙනවා. නමුත් පටිච්චසමුප්පාදයේදී අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියනකොට අර එතනදී සංස්කාරය නිසා විඥානය කියනකොට අර పూర్ව අවිද්‍යාව සහ කර්ම සංස්කාර නිසා එතන ඒ තියෙන තණ්හා උපාදාන භව කියන ටිකෙන් ප්‍රතිසන්දිගත විඥානය. එතකොට මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේහි පහළ වීම කියන දේ එතනදී අදහස් කරන්නේ. එතකොට එතනත් විඥානන කෘත්‍ය තමයි. හැබැයි මේ විඥානන කෘත්‍ය මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් අලුතෙන් එතන භවයක් නැතිනම් අලුතෙන් දෙයක් සකස් කර ගන්නවා කියන තැන. එතකොට එතනදී විඥානයේ අර්ථවත් කරලා තියෙන්නේ අන්න ඒ මට්ටමින්. ඒ කියන්නේ මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා කියන දෙයින්. අතන කියන්නේ චිත්තය හටගෙන නිරුද්ධ වෙනකොටම මේ පැත්තේ ප්‍රතිසන්දි වශයෙන් ඒ සිත ප්‍රතිසන්දි සිතේ හට ගැනීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි කියන ප්‍රතිසන්දි විඥාණය බැසගත්තා කියලා. ප්‍රතිසන්දි විඥාණය බැසගත්තා කියලා කිව්වට එතන නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන විඥාණය හට ගැනීම තමයි එතනදී සිද්ධ වුනේ. නාම ධර්මයන්ගෙන් ගත්ත අරමුණ තුළ ඒ විඥානන කෘත්‍ය එතනදී සිද්ධ වුණා. එතන පටන් ඒ නාම රූප ධර්මයන් විඥාණයටත් විඥානයේ නාම රූපයටත් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ අර භාංග විඥාණය මේ කය අසුරු කරගෙන මේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා. නැවත නාම රූප නිසා විඥානය හට ගන්නවා. එතකොට එතන විඥානය කියන දේ අර අපි සාමාන්‍යයෙන් අපි ద్వාර වලින් නම් කරන චක්කු විඥාන, සෝත විඥාන ආදී ඒ විඥාන කෘත්‍යයට වඩා වෙනස් විඥාන කෘත්‍යයක් තමයි එතනදී සිද්ධ කරලා තියෙන්නේ. මොකද්ද? නාම රූපයට ප්‍රත්‍යවීම කියන දේ තමයි එතනදී ඒ විඥානය මගින් සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට විඥානයේ දැන් කර්ම විඥාන තියෙනවා, විපාක විඥාන තියෙනවා. විපාක විඥාන කියලා කියන්නේ විපාක සිත්තලයේ දෙන විඥානන කෘත්‍ය කරන එක කර්ම විඥාන කියලා කියනවා.
අපි වර්තමානයේ තුල කුසල කර්ම රැස් කර ගැනීම කියන එක. එතකොට ඒක කර්ම විඥානයක්. එතකොට කර්ම විඥානයක් තිබුණොත් තමයි ප්‍රතිසන්දි වශයෙන් ඒකට යන්න පුළුවන්කම තියෙන්නේ. කර්මයට තණ්හා උපාදාන භව යෙදීම තුළ. එතකොට මෙන්න මේ විදිහට විඥානයේහි ප්‍රභේද දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තැන කරන කෘත්‍ය අනුව. ඉතින් ඒක පැතිරුණු කාරණාවක් හැටියට ඒ අදාළ ප්‍රස්තුතයන්ට අනුරූපීව අපි තේරුම් ගත යුතුයි. ඇසට රූපයක් දැකීම යන කාරණය ධර්මයේහි විග්‍රහ කිරීමේදී එය තියෙන දෙයක් දැක්කා නොව හේතු නිසා හටගත් හේතු නැති වූ විට නිරුද්ධ වන ධර්මතාවයක ප්‍රතිබලයක් බව පැහැදිලි කෙරේ. මෙයින් අදහස් කරන්නේ පෙනීමට හේතු වන රූපය බාහිරව නොපවතින බවද. අපට වැටහෙනුවේ බාහිර රූපයක් වෙනස් වෙවි හෝ පවතින බවකි. උදාහරණයක් ලෙස තමාගේ නිවස ගැන සිතීමේදී. ඇත්තටම දැන් අපේ තියෙන මානසික මට්ටම තමයි බාහිර රූපයක් තියනවා කියන එක. එතකොට මේ ධර්මය ගැන අපි කතා කරද්දී අපි කතා කරනවා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා. ඒකෙන් කියන්නේ එළියේ රූපයක් නැහැ කියලා නෙමෙයි. එළියේ වස්තුවක් මොකක්වත්ම නැහැ කියලා කියනවා නම් රූපේ නැහැ කියලා කියනවා නම් ඒ ඉන්නේ වැරදි තැනක. ඒ වගේම කෙනෙක් කියනවා නම් එළියේ රූපේ තියනවා නැහැ රූපේ නැත්තේ නැහැ එළියේ තියනවා යමක් වස්තුවක් එළියේ තියනවා කියලා කියනවා නම් ඒත් වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් ගැන. දැන් ඇහැ රූප චක්කු විඥාන ධර්මතා ටික නැත්තම් රූපයයි පෙනීමක් නැහැනේ. උදාහරණයක් හැටියට ඔබ ගෙයයි කියලා කතා කරනවා නම් යම් දෙයක් ගැන ඔබ කතා කරන්නේ ආයතන සිද්ධාන්තයක් ගැනනේ. එක්ක ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටිකෙන් ඔබ දැකපු අතීත වුණ රූප නිමිත්තක් ගැන gedara කියලා ඔබ සිහිපත් කරගන්නවා. එතකොට ඒ සිහිපත් කරගෙන තියෙන්නේ මොකද්ද? අර ඇහැ රූප චක්කු විඥාන කියන ටිකේ අත්දැකීම තුළ සිදුවන දර්ශන කෘත්‍ය නැත්නම් ඒ රූපාරම්මණය තමයි ඔබ සිහිපත් කරලා තියෙන්නේ. එතකොට දැන් ඒ දැකපු රූපාරම්මණය සිහිපත් කරගෙන දැන් ඒක එහෙ තියනවා කියලා ඔබ කල්පනා කරනවා. ඒක ඔබේ පරිකල්පනයේ මිසක ඇත්තටම තියෙන දේ නෙමෙයි. කොයිම වෙලාවකවත් ආයතනයන්ට ගෝචර නොවන ධර්මයක් තියෙන්න පුළුවන් කමක් නැහැ ඔබට. ආයතනයන්ට ගෝචර වෙන ධර්මයක් තියෙන්න පුළුවන් කමක් නැහැ ඔබට. ඒ කියන්නේ දැන් ඔබ පිටරටක ඉඳලා ලංකාවේ තියෙන රුවන්වැලි සෑය ගැන හිතනකොට රුවන්වැලි සෑය මෙහි තියනවා කියන ඒක ඔබට ඇති වෙන වැරදි සංකල්පනාවක් විතරයි. මොකද ඔබ සිහිපත් කරගන්නේ ඔබ අන්තිමේටම දැකපු ඒ රූප නිමිත්ත පිළිබඳව රූපාරම්මණය මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒතකොට දැන් ඔබ ඔහේ ඉඳලා දැන් කල්පනා කරනකොට රූප එහි රුවන්වැලි සෑය තියනවා කියලා ඒ කල්පනා කරන එක ඔබේ ලෝකයේ පැත්තෙන් ඔබ ඇති කරගන්න වැරදි තැනක ඇති කරගන්න දෙයක්. වැරදි තැනක ඇති කරගන්න දෙයක් කියලා කියන්නේ අර රූප නිමිත්ත ගැන හිතලා ඒක භෞතිකව තියනවා කියලා අද අවිද්‍යාව නිසා අපි කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එළියේ තියනවා කියන්නත් නෙමෙයි නැහැ කියන්නත් නෙමෙයි. අපිට පෙන්වුවේ ආපහු ගිහිල්ලා බලනකොට අලුතෙන්ම ඇහැට වර්ණ රූපයක් ගැටෙනකොට අලුතෙන්ම හිතක් ඇති වෙනකොට අපි හිතින් එකතු කරගන්නවා කලින් තිබ්බ රුවන්වැලි සෑය ආපහු තියනව නේද කියලා. නමුත් ඒ වර්ණ රූපේ ඒ මොහොතේ හැදුණු සකස් වුණ දෙයක්, ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වුණ දෙයක්. මේක හටගත්ත තැනට සහ නැති වුණු තැනට නැති වෙන තැනට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළා මිසක භෞතික වශයෙන් තියෙන સિદ્ધාන්ත තියනවද නැද්ද කියන දේ බුදුරජාණන් වහන්සේ විවරණය කළේ නැහැ. පරමාර්ථ දේශනාවන් තුළදී නැතිනම් නිර්වාණය පිළිබඳව දේශනා කරන දේශනාවන් තුළදී බුදුරජාණන් වහන්සේ එළියේ තියෙන දේ ඒ විදිහටම වස්තු ද්‍රව්‍ය වශයෙන් නොවෙනස්ව හෝ වෙනස් වෙමින් හෝ තියනවද කියන එක ගැනවත් ඒ දේවල් නැද්ද කියන එක ගැනවත් දේශනා කළේ නැහැ. ඒ නිසා ඒ දේවල් තියනවා කියලා කෙනෙක් කියනවා නම් වෙනස් වෙමින් හෝ පවතිනවා කියලා වෙනස් වෙමින් හෝ තියනවා කියලා නැතිනම් නොවෙනස්ව තියනවා කියලා හෝ කියනවා නම් ඒ ඉන්නේ සම්පූර්ණම වැරදි තැනක. බුදුරජාණන් වහන්සේ ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය ගැන දේශනා කළේ මේ ආයතන තුනක එකතු වීම කියන තැන ඔබට නිමිති තියනවා නම් අන්න ඔබට ලෝකේ තියෙනවා. ආයතන තුනක ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඥාන නැත්තම් ඔබට ලෝකේ නැහැ. ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඥාන කියලා දෙයක නිමිති නැත්තම් නිමිති නැති කල්හි ඔබට ලෝකය නැහැ. එතකොට ලෝකේ නැත්තම් ඔබට කොහොමද ගෙවල් තියෙන්නේ, දොරවල් තියෙන්නේ, යාන වාහන තියෙන්නේ? මේක ටිකක් ගැඹුරු කතාවක්. මේක අර සරල වචන ටිකකින් විතරක් කියන්නට පුළුවන් දෙයක් නෙමෙයි.
එනිසා අර රූපය තියනවද නැද්ද කියන කතාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කවුරු හරි එළියේ වස්තු වශයෙන් රූපේ තියනවා කිව්වත් ඉන්නේ වැරදි තැනක, නැහැ කිව්වත් ඉන්නේ වැරදි තැනක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍ය සමவாயයෙන් උපදින ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් ගැන. එතකොට මේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවය පිළිබඳ නොදන්නාකම නිසා ඒ දේවල් බාහිර තියනවා කියලා අපි අල්ලගෙන ඉන්නවා නම් අන්න ඒබඳු කෙනාට ඒබඳු ලෝකයක් තියෙනවා. ඒ ලෝකය හදාගත්ත අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපද්දගත්ත ලෝකයක්. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපද්දගත්ත ලෝකයේ තුල තමයි ජීවත් වෙන්නේ. යම් කිසි කෙනෙකුට ඇහැ නිරුද්ධ වුණොත්, රූපේ නිරුද්ධ වුණොත්, චක්කු විඥානේ නිරුද්ධ වුණොත්, කන සද්ද සෝත විඥාන ආදී මේ ආයතන ටික නිරුද්ධ වුණොත්, නිරෝධයේ දකින්න එයාට ලෝකය කියලා පණවන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඇහැට දකින්න එක දැනගන්න බැරි වෙනවා කියලා නෙමෙයි. දැනගන්න දේ එළියේ තියෙන දේ කියලා එළියට නිමිති දාන්නේ. එළියේ නිමිති නැත්තම් එයාට පණවන්න දෙයක් නැහැ. හරියට වතුර ඇඳපු ඉරි වගේ. වතුර ඉරක් ඇඳලා අපි ආපහු පහවදා ගියොත් ඒ ඉරේ සලකුණ බලන්නට කියලා අපිට බලන්න බෑනේ. ඒ මොහොතේම ඒක නැති වෙලා යනවා. ඒ වගේ මේ ලෝකයේ පිළිබඳව නිමිති නැත්තම් ඒක පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට අද ගලේ කොටන ඉරි වගේ මේක ඕන වෙලාවක බලන්න පුළුවන්කම තියෙනවා. නිමිති තියලා එනවා. ඒ නිසා ඔබ රුවන්වැලිසෑය කියලා මෙනෙහි කරන්නේ ඔබ තියලා ආපු නිමිති ටිකක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. හැබැයි රූපේ නිරුද්ධයි කියලා දකින කෙනාට ඒ රූපායතනයේ පැත්තේ යාට නැවත රුවන්වැලිසෑය කියලා යමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අද උත්සාහවත් විය යුත්තේ අන්න ඒ හේතුඵල ධහම දැකලා රූපේ Nirodhe දකින්නට මිසක වෙනත් දෙයක් දකින්නට නෙමෙයි. එතකොට අපිට රූපේ තියනවද නැද්ද කියන දේ සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නගින්නේ නැහැ. ඉතින් ඔය ප්‍රශ්න ටික තමයි අපිට යොමු වෙලා තිබුණේ ප්‍රශ්න හැටියට. හොඳයි අද දවසේදී මේ විදිහට ධර්ම සාකච්ඡාවන් සිදු කරගෙන ඒ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පිං සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම සියලු මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න. ඔබ සෑම සියලු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙදී නම් මේ සෑම සියලු ඥාති වර්ගයාටත් මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මේ අවකාශය සලසා දෙමින් මේ පින්නතුන්ටත් නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඒ ආගමික කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසමින් මේ මහත් පරිශ්‍රමයක් දරන ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ධුරන්දර අවසරයි කොච්චිකට්ටුවේ පඤ්ඤාසිරි සාමීන්ද්‍රයන්න් වහන්සේට ඇතුළු විහාරස්ථාන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේලාගේ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහිම් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව පිළිබඳව ආරාධනා කරලා ඒ අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරන්නට යෙදුන ඒ පින්වත් හිමාලි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් අනිකුත් අපේ පින්වත් සියලුම දෙනාටත් තාක්ෂණික කටයුතු වලින් සහයෝගය දැක්වූ ඒ පින්වත් සියලු දෙනාටත් අපි පින් අනුමෝදන් කරනවා. ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.